මේ එතකොට මේ දැන් ඉතින් සමුගන්න කියන හර්ෂණ දිසානායක ගායනා කරන ගීතයේ තේරුම අපේ ළමයි මගෙන් අහලා තියෙනවා. මට ඇත්තටම හිතෙන්නේ මේ ගීතේ ඉන්නේ මම දෝ කියලාත් මට වෙලාවකට හිතලා තියෙනවා. සමහර වෙලාවට මේ මගේ ජීවිතයේ එක්තරා කාලවල වෙච්ච සමහර සිද්ධීන් ගැන කල්පනා කරලා බලනකොට මේ ඉන්නේ මමද කියලාත් මට හිතෙනවා. එතකොට ඒ වගේ ගීත අපිට දැනෙනවා හරි වැඩි. ඒ වගේ ගීත අපිට මේ දැනෙනවා හරිම වැඩි සහ මේ නැවත නැවත අහන්න පෙළඹවීමක් ඇති කරනවා මේ ගීත. අපේ ජීවිත අත්දැකීම් එක බලනකොට. දැන් මේක කියන්නේ දැන් ඉතින් සමුගන්න සිනහ දෙතොලට ගන්න දුක් කඳුළු සන්තාප මගේ නමට පවරන්න. මටත් මගේ ජීවිතේ හැමදාම හිතලා තියෙන දෙයක් තමයි අර මේ ආදර සම්බන්ධතා කියනවා නැති වෙලා තියෙනවා මගේ ජීවිතේ. පූර්ණ තරම් එහෙම නැති වෙලා තිබිලා තියෙනවා. ඒ ආදර සම්බන්ධතා නැති වෙනකොට මට හිතලා තියෙන දේ තමයි මේ මට කොහොම හරි ඉන්න පුළුවන්. මේ මට කොහොම හරි ඉන්න පුළුවන්. හැබැයි මම නැතුව අනිත් කෙනා දුකෙන්ද දන්නේ නැහැ කියන අදහසේ තමයි මම හැමදාම ඉඳලා තියෙන්නේ. මම මගේ ජීවිතේ මොනවා හරි මගේ සම්බන්ධතා නැති වෙනකොට එනඩෙකින් රයිට් මේ එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේකෙත් කියන්නේ එහෙමනේ පරාර්ථකාමියෙක්. තමන් ආදරය කරපු කෙනා තමන් නැති නිසා දුකින්ද කියන අදහසේ තමයි එයා ඉන්නේ. දැන් ඉතින් සමුගන්න සිනහ දෙතොලට ගන්න. දැන් සමුගන්න. හැබැයි ඔයා හිනාව දෙතොලට ගන්න. ඔයා hina වෙන්න කියන අදහසේ ඒ ගීතේ ලියපු කෙනා දාලා තියෙන මේක ගීතේ ලියපු කෙනාගේ නම නම් සඳහන් වෙන්නේ නැහැ. මට හොයාගන්නත් බැරි වුණා. කවුරු නමුත් ඒක ලියලා තියෙන කෙනා කියන්නේ සිනහ දෙතොලට ගන්න දුක් කඳුළු සන්තාප මගේ නමට පවරන්න. සාමාන්‍යයෙන් සම්බන්ධතාවක් නැති වෙනකොට දෙන්නම අඬනවනේ. දෙන්නම අඬනවා දවස් ගණන් කාමරයට වෙලා ඉන්නවා කෑම කන්නේ නැහැ නාන්නේ නැහැ මූණ හොදන්නේ නැහැ එපා වෙලා ජීවිතේ ડિප්‍රෙස් වෙලා ස්ට්‍රෙස් වෙලා පාඩම් කරන්න හිතෙන්නේ නැහැ විශ්වවිද්‍යාලෙදී උනත් විශ්වවිද්‍යාල කාලේදී උනත් ආදර සම්බන්ධයක් නැතුව පාඩම් කරන්න හිතෙන්නේ නැහැ ලෙක්චර්ස් යන්න හිතෙන්නේ නැහැ කැම්පස් ලව් එකක් නම් කැම්පස් එකේ දෙන්න හම්බෙච්ච තැන් දැක්කහම ඒව මතක් වෙන්න ගන්නවා ලොකු ප්‍රශ්න ගොඩක් එන්න අර්බුදයක් මගේ ජීවිතේ මට එහෙම තිබිලා තියෙනවා සමහරලාට ආදර සම්බන්ධතා නැති වුනහම පන්තියට යන්න හරි ආසයි. ඇයි දන්නවද? පන්තියට ගියාම ළමයින්ගේ මූණ ටික දැක්කම අර ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. හරිද? මේ අර ප්‍රශ්න ටික ඔක්කොම අමතක වෙනවා. ඔක්කොම ටික අමතක වුණාට පස්සේ දැන් මම උගන්වනවනේ මට සාමාන්‍යයෙන් ඕනි දිහාවක ගිහිල්ලා මට මයික් එකක් අතර දීලා උගන්වපන්ගුවොත් මම උගන්වනවා. අතප්පය ගෙරලා තිබ්බත් මම උගන්වනවා. හැබැයි පන්ති ඉවර කරන්න ඒ දවස් වලට හරීම මේ අකමැති. මොනවා හරි ලොකු ප්‍රශ්නක ඉන්නකොට ජීවිතේ ආදර සම්බන්ධතාවක් ගමුක දැන් මේ සින්දුවේ තියෙන ඒක නිසා ඒ සම්බන්ධතාව නැති වෙච්ච මුල් දවස්වල පන්ති ඉවර කරන්න ලෝබයි. ඇයි බං උඹලා යනවනේ එතකොට මාව දාලා. ආයි මං තනියම ආයෙර ප්‍රශ්න ටික මතක් වෙන්න ගන්නවානේ. හරි. ඉතින් මේ ඒ නිසා සහ මේ තනි වෙන්න ගන්නවා දැන්. වෙනදට පන්ති ඉවර කරලා කෝල් එකක් දෙනවා. දැන් කෝල් එකක් දෙන්න කෙනෙකුත් නැහැ. වෙනදට කාර් එකේ යනකොට බ්ලූටූත් එක කනෙක්ට් කරලා මේ වාහනේ කැසට් එකට මේ කෝල් එකේ යන්න පුළුවන්. දැන් එහෙම නැහැ. ගෙදර ගිහිල්ලා මහන්සි වෙලා ඇඳට ඇවිල්ලා නිදාගත්තාම කෝල් එකක් දීලා දවසේ වෙච්ච දේවල් ටික කතා කරන්න කෙනෙක් හිටියා. දැන් එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැති වුණාත් මම ඒ දුක විඳ දරා ගන්නම්. මෙයා අනිත් එක්කෙනාට කියනවා දුක් කඳුළු සන්තාප මගේ නමට පවරන්න. ඒ ආදර සම්බන්ධතාව නැති වෙනකොට ඇති වෙන දුක මගේ නමට පවරන්නකෝ. ඔයා hina වෙලා යන්න මගේ. මල් කැකුළු අග අඬන පිණි කඳුළු මට දෙන්න. මල් කැකුළු අග පිණි කඳුළු මට දෙන්නලු. මල් කැකුළු අග අඬන. ඒ කියන්නේ මලක් උඩට මෙහෙම පින්න වැටිලා ඒ පින්න මෙහෙම බිමට වැටෙනකොට සාහිත්‍යකරුවා දකින්න එක මල් කැකුළු අඬනවා වගේ. ඒතකොට මේ මල් කැකුළු අග අඬන පිණි කඳුළු ඔයා ගන්න එපා පිණි කඳුළු ටික මට දෙන්න. ඒ කියන්නේ නිකන්වත් දුකක් සන්තාපයක් ශෝකයක් ඔයාට දැනෙන්න නම් එපා. හැමදාම හැර නොයා ළඟ රැඳුන මල් සුවඳ ඔබ ගන්න. බලන්න කොයිතරම්නම් පරාර්ථකාමීද කියලා. හැමදාම දුර නොයා ළඟ රැඳෙන මල් වල සුවඳ තියෙනවනේ. ඒ සුවඳ ටික ඔයා ගන්න.
මේක තාම වර්ණනා කරලා කියන්න පුළුවන් වෙලාව වෙන හින්දා මම මේ උඩින් කියන්නේ. අතීතය මට දුන්න එපා අරගෙන යන්න. හැමදාම මල් පිපී ඵල දරන වසන්තය ඔබ ගන්න. දැන් සමහර වෙලාවට සමහර පාරවල් වල එහෙම යනකොට මටත් ඔය අත්දැකීම තිබිලා තියෙනවා. දෙන්න එකට හම්බෙලා කෑම කාපු තැන්. දෙන්න එකට වාඩි වෙලා අනාගතයේ සැලසුම් කරපු තැන්. දෙන්න ජීවිතේ එකට ගෙවමු කියලා හීන මවපු තැන් එහෙම පාර දිගේ මෙහෙම යනකොට මැවිලා පේන්න ගන්නවා. ඒ අතීතයට මිනිස්සු ආදරේ. මගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම ඔයාට ඔයාගේ පැරණි ප්‍රේම සම්බන්ධතා මතකද කියලා මට අකුරක් ගානේ මතකයි. එහෙම අමතක වෙන්නේ නැහැ මිනිස්සුන්ට. මන්දනේ මං හරියට ආදරය කරා නම් අමතක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් වෙනකොට ආදර සම්බන්ධතා නතර වුණාට පස්සේ ආපු ඕකි ඔහොමයි අරු මෙහෙමයි එහෙමනේ කියන්නේ. ඒක නෙවෙයි ආදර සම්බන්ධාවක් නතර කරන විදිහ. ආදර සම්බන්ධාවක් නතර කරන විදිහ පුළුවන් තරම් වැදගත් වෙන්න ඕනි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒකට හේතුව තමයි එහෙම වුණාම කිසිම දවසක තරහක් ඇති වෙන්නේ නැහැ. ඒ කෙනා ගැන දැන් අපි දැකලා තියෙනවා නේද ආදර සම්බන්ධතා හරි ප්‍රේම සම්බන්ධතා හරි විවාහ සම්බන්ධතා හරි නැති වුණාම එක්කෙනෙක් අනෙක් කෙනාගේ බෙල්ල කපනවා. බෙල්ල කපලා ෂූට් කේස් එකක දාලා කොහෙන් හරි තියලා යනවා. නැත්තම් පොරවෙන් ගහලා මරනවා. මොන හරි ඔය වගේ ප්‍රශ්න වෙනවනේ. ඒ වගේ අරුබුද වලට කවදාවත් එන්නේ නැහැ. ෆෝන් වල වීඩියෝස් ලීක් වෙන්නේ. ඒවා වෙන්නේ නැහැ කවදාවත්. ඒ වෙන්නෙත් නැහැ. ඒවා කරන්න හිතෙන්නෙත් නැහැ. එතකොට අර ප්‍රේම සම්බන්ධතාවක් නැතිවීමේ දුක සහ ඒ දුක ඇතුලේ පොඩි රහකුත් තියෙනවා. මං එක දවසක් කිව්වා මතකද? අපි වැඩිපුර අහණ්ඩාස විරහ ගීත. පුද්ගලික මම පවා අපි වැඩිපුර අහණ්ඩාස විරහ ගීත. මේකත් විරහ ගීතයක්. මම්මගේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන ගීත වලින් බහුතරයක් විරහ ගීත. අපි ඒ ෆීල් එකට ආසයි. අපි ඒ හැඟීමට හරි ආසයි. එතකොට අතීතය මට දුන්න එපා අරගෙන යන්න කරුණා කරලා අපි දෙන්නගේ ලස්සන මතක සටහන් ටික දුකෙන් වුණත් මට මතක් කරගන්න මං ගාව තියලා යන්න. ඒ මතක සටහන් ටික අරගෙන යන්න එපා. හැමදාම මල් පිපී ඵල දරන වසන්තය ඔබ ගන්න. කොයිතරම්නම් පරාර්ථකාමී ප්‍රේමවන්තයෙක්. මට මතක් වෙනවා මමම ඔය තැනක කොහේ හරි ලියලා තිබ්බ කොටසක්. මම ඒක එක්තරා කාලයක මගේ ප්‍රේමවන්තී වෙලා හිටපු දැන් මගේ මිතුරියක්. මම ඇයට ලියලා දීලා තියෙනවා මෙන්න මෙහෙම කොටසක්. ලොව ඇති සියලු මිහිරි දේ ඔබේ නමටයි. නෑ. ඔව්. ලොව ඇති සියලු මිහිරි දේ ඔබ නමටයි. ඒ හැර යමක් වෙතොත් ඒ මටයි. පොඩි වාක්‍යයක් මේක. ලොව ඇති සියලු මිහිරි දේ ඔබේ නමටයි. ලෝකෙ තියෙන හැම ලස්සනම මිහිරිම ප්‍රේමාන්විතම සුන්දරම හැම දෙයක්ම ඔයාගේ නමට. ඒ හැර යමක් වෙතොත් ඒ ඇරෙන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක මට හම්බෙච්ච දෙයක්. ඒ කියන්නේ හොඳම දේ ඔයාට හම්බ වෙන්න ඕනි කියලා තමයි කියන්නේ. එතකොට මේ ගීතේ මට වැඩි වැඩියෙන් දෙන්න හේතුවක් වෙන්න ඇති ඔය ගීතේ තියෙන ප්‍රස්තුතය. හරි. එච්චරයි ඔය උතනින් එහාට පැය ගණන් කතා කරන්න පුළුවන්. පැය ගණන් කතා කරන්න බෑනේ මොකද අපි රිවිෂන් එකකට අවිල්ලනේ තියෙන්නේ. අපි රිවිෂන් එක පටන් ගමු. right revision එකට යන් මේ වැඩේ පටන් ගමු. right 550 ජාතක පොත අපි කියවගෙන යමු. ඔන්න දැන් රිවිෂන් එකෙන් කරන්න හදන දේ තමයි මේක. රිවිෂන් එකෙන් කරන්නේ මොකද්ද? ඕගල්ලන්ට සාහිත්‍ය පාඩම් වලදී අහුුනේ නැති අපිට උගන්නන්නත් අවකාශය හම්බුනේ නැති වැඩිපුර නෝට්ස් ඔක්කොම අපි මේකේ සාකච්ඡා කරනවා. ඔන්න දැන් පටන් ගන්නවා. වහන්සේ යන නමින් සිංහල සාහිත්‍යයේ පිදුම් ලබන ග්‍රන්ථ දෙකකි. මේ කතාව අපි දන්නවා. වහන්සේ කියලා හඳුන්වන සිංහල සාහිත්‍යයේ හඳුන්වන ග්‍රන්ථ දෙකක් තියෙනවා. ඒ පිරුවානා පොත් වහන්සේ සහ ජාතක පොත් වහන්සේ. පිරුවානා පොත් වහන්සේ සහ ජාතක පොත් වහන්සේ. මෙම ජාතක පොත කුරුණෑගල යුගයේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් ජාතකට්ට කතාව අනුසාරයෙන් සිංහලට නගන ලද්දේ යන සම්ප්‍රදායික මතයයි. 550 ජාතක පොත ගැන තියෙන සාම්ප්‍රදායික මතය මොකද්ද? කුරුණෑගල යුගයේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා. එයා තමයි කිව්වේ පෙදෙහි රස හවු විඳිනා දෙනතා ඊතා දුලබෝ කියලා. පද්‍යයේ රස අහුවෙන ජනතාව හරිම දුර්ලභයි. ඇත්තනේ සාහිත්‍ය නිර්මාණයක් හැමෝටම රස විඳින්න බෑ.
සාහිත්‍ය නිර්මාණයක් රස විඳින්න පුළුවන් මිනිස්සු හරිම අල්පයි කියලා කියන්නේ. එතකොට කියනවා මෙම ජාතකපත කුරුණෑගල යුගයේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් ජාතකට්ට කතාව අනුසාරයෙන් සිංහලට නගන ලද්දේ යන සම්ප්‍රදායික මතයයි. එහෙත් මේ පිළිබඳව බොහෝ වියතුන් අතර මතභේදද ඇත. මහා වංශයේ සඳහන් වන අන්දමට මෙකල දිවයිනට පැමිණි සොලී මහ තෙර නමකගෙන් ජාතක කතා උගත් පරාක්‍රමබාහු රජු ජාතක පොත කළ බව කියවේ. මේ බලන්නකෝ ඔය කියන්නේ මොකද්ද? අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. අපිට කියනවා පොඩකින් මහා වංශයේ සඳහන් වන අන්දමට මහා වංශයේ සඳහන් වෙන විදිහට මහා වංශයේ සඳහන් වෙන විදිහට මෙකල දිවයිනට පැමිණි සොලී මහ තෙර නමක් සොලී මහ තෙර නමකගෙන් ජාතක කතා උගත් පරාක්‍රමබාහු රජු ජාතක පොත කළ බව කියවේ. මාටින් වික්‍රමසිංහයන් පවසනුයේ රජු කතා කිහිපයක් පමණ පෙරලා සෙසු කතා පරිවර්තනය සඳහා විද්වත් මණ්ඩලයක් පත් කළ බවයි. ඒ කියන්නේ සොලී මහ තෙර නම ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ සොලී මහ තෙර නමගෙන් ජාතක කතා ඉගෙන ගන්නවා කවුද? පරාක්‍රමබාහු රජතුමා. පස්සේ මොකද කරන්නේ? පරාක්‍රමබාහු රජතුමා පොඩි ට්‍රයි එකක් දෙනවා ඒ කතා සිංහලයට දාන්න. එයා කතා කිහිපයක් සිංහලයට පරිවර්තනය කරනවා. දැන් වැඩේ මේකේ තියෙන කන්ටෙන්ට් එක වැඩිනේ, මේකේ ප්‍රමාණය වැඩිනේ. ඒ නිසා පරාක්‍රමබාහු රජු කරන්නේ මොකක්ද දන්නවද? මේ අර ආපු සොලී මහ තෙර නම සොලී මහාසාමි සොලී මහ තෙර නම ඇතුළු විද්වත් මණ්ඩලයක් පත් කරලා කියනවා එහෙනම් මේ සොලී හාමුදුරුව මේ සොලී මහ තෙර නම දන්න කතා ටික ওই කට්ටිය එකතුලා පරිවර්තනය කරලා බලන්නකෝ කියලා කියන රජතුමා. එහෙම තමයි ජාතක කතා පොත නිර්මාණය වෙන්නේ කියන එක තමයි මාටින් වික්‍රමසිංහ කියලා තියෙන්නේ. දැන් එතකොට ඔන්න ඕවා දාන්න පුළුවන් විචාර ලියනකොට. ඒකට රිවිෂන් එකක් කරන්න අපි. ජාතක යනු බුදුන්ගේ පෙර සිරිත නැත්තම් බුදු සිරිත විස්තර වන කතාය. ජාතකයක් කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ පෙර සිරිත. පෙර කියලා කියන්නේ බුදුන් වහන්සේ බුදු වන ආත්මයට පෙර ආත්මයන් වල මේ බුදුන් වහන්සේ බුදු වීමට පෙර ආත්මයන් වල තිබ්බ කතා. ඒවා විස්තර වන කතා වලට තමයි අපි කියන්නේ බුදු සිරිත විස්තර වන කතා නැත්තම් ජාතක කියලා. සමහරවිට මිනිස්සු රණ්ඩු වෙනකොටත් කියනවා නේද? අපි ජාතකේ මට කියලා මේ අහගන්න එපා කියලා කියනවා නේද? කියන්නේ මිනිස්සු මේ ජාතකේ මට කියලා අහුවෙන්න එපා මට කියලා අහගන්න එපා කියලා කියන්නේ. මේ විනාඩියක් ඉන්න. right. මේ කතා සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15න් දසවැන්නේ එන ජාතක නම් කොටසට අයත්ය. මේ කතා ටික සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15න් දසවැන්නේ එන ජාතක කියන කොටසට අයිති වෙන්නේ. එය තෙවන සංගායනා සමයේ සජ්ජායනා කොට මිහිඳු හිමියන් ලංකාවට වැඩම වන අවස්ථාවේ ගෙන එන ලද ග්‍රන්ථවල ඇතුළත් වී ඇත. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එනකොට ලංකාවට වඩිනකොට සමාවෙන්න මගේ අතින් වැරදි වචනයක් පිරුණ එනකොට කියලා බුදුන් වහන්සේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට අරගෙන ආපු පොත්වල මේක සඳහන් වෙලා තියෙනවා. එම ජාතක කතා සිංහල අටුවාචාරීන් විසින් හෙළබසට නගා ඇත. සිංහල අටුවාචාරීන් අට කතා පිළිබඳ ආචාර්යවරු ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒ ආචාර්යවරු විසින් හෙළබසට සිංහලයට හරි පරිවර්තනය කරලා තියෙනවා. පසුව ලක්දිවට පැමිණි බුදුගොස් හිමියන් බුද්ධඝෝෂ හිමියන් ජාතකට්ඨ කතා නමින් පාලි බසට නගා ඇති බව ඉතිහාසයේ සඳහන්. මෙම ජාතකට්ඨ කතා ඇසුරින් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ පමණ පොළොන්නරු දඹදෙන යුගයන්හි වියතුන් තම නිර්මාණ සඳහා දායක කොටගෙන ඇත. ඔව් මේ නිර්මාණ මේ ජාතකට්ඨ කතා ඇසුරින් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සහ පොළොන්නරුවේ දඹදෙන යුගයවල වියතුන් තම නිර්මාණ සඳහා පාදක කොටගෙන ඇත. දැන් මම පොඩි දෙයක් කියලා ඉන්නම් මෙතෙන්ට යන්න කලින්. නෑ මම තව පොඩ්ඩක් කියලා ඉන්නම්. ඊට පස්සේ අපිට කියනවා
සසදාවත මෝදෙව්දාවත බුත්සරණ දැන් මම මේවා කියාගෙන යනකොට ඉතින් මේවා හයිලයිට් එකම වෙන්න ඕනේ. සසදාවත මෝදෙව්දාවත බුත්සරණ කෞසිලුමින වැනි කෘතීන්ට වස්තු බීජ වී ඇත්තේ ජාතකට්ට කතාවන්හි එන කතාය. හරිනේ. ඔන්න දැන් අහුවෙනවා අපිට අලුත් කෑල්ල. මොකද්ද? සසදාවත මෝදෙව්දාවත බුත්සරණ කෞසිලුමින වගේ කෘතිවලට වස්තු බීජය වෙලා තියෙන. ඔන්න කවිඳු ඔයා ගැතින් ඇඳෙනවා. වස්තු බීජ වෙලා තියෙන. වස්තු බීජ වෙනවා කියලා කියන්නේ මොකද්ද? වස්තු බීජ වෙනවා කියලා කියන්නේ ප්‍රස්තුත වෙනවා කියන එක. හේතු සහගත වෙනවා, මාත්‍රිකාගත වෙනවා කියන එක. එතකොට මේ සසදාවත මෝදෙව්දාවත බුත්සරණ කෞසිලුමන වගේ කෘතිවලට වස්තු බීජ වී ඇත්තේ ජාතකට්ට කතාවන්හි එන කතාය. මේ ජාතකට්ට කතාව 550 ජාතක පොත වශයෙන් පරිවර්තනය වූයේ කුරුණෑගල සමයේදී. එතකොට මේ ජාතකට්ට කතාවේ තියෙන කතා ටික 550 ජාතක පොත වශයෙන් පරිවර්තනය වුණේ කුරුණෑගල රාජධානි සමයේ. ඒ කියන්නේ හස්තිසේලපුරයේ ඇතුගල්පුරයේදී තමයි මේ කුරුණෑගල යුගයේදී තමයි මේක 550 ජාතක පොත වශයෙන් කන්වර්ට් උනේ, පරිවර්තනය වුණේ, ට්‍රාන්ස්ලේට් උනේ. ඒ වන විට පරිවර්තනය වී තිබූ කුස ජාතකය, වෙස්සන්තර ජාතකය වැනි ජාතක කතාද, උම්මග්ග ජාතකය වැනි අති දීර්ඝ ජාතක කතාද මේට ඇතුළත් කර ඇත. අපිට කියනවා මේ ඒ වෙනකොට පරිවර්තනය කරලා තිබ්බ කුස ජාතකය, වෙස්සන්තර ජාතකය, ඊට පස්සේ ওই මේ ජාලිය ක්‍රිෂ්ණ දිනා හැමිනේ වෙස්සන්තර ජාතකේ, කුසපබා හැමිනේ මේ කුස ජාතකය. එතකොට කුස ජාතකය ඊට පස්සේ කුස ජාතකයේ, වෙස්සන්තර ජාතකය වැනි ජාතක කතාද, උම්මග්ග ජාතකය වැනි අති දීර්ඝ ජාතක කතාද මේට ඇතුළත් කර ඇත. ಭಾರತೀයනට මහා භාරතය, රාමායනය මෙන් හෙළයන්ට ජාතක පොත වැදගත්ය. ඔන්න ඕක හොඳ පොයින්ට් එකක්. මම දැන් අතර කරපු තැනට පොඩි මාක් එකක් දාගන්නම්. මාක් එකක් දාගෙන මම පොඩි කතාවක් කියන්න. මම මේක මීට කලින් කියලා දෙනවා. රිවිෂන් එකට අලුත් කවුරු හරි ඇවිල්ලා ඉන්නවනම් එහෙම සහ මේ කතාව අහලා නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න ආගන්න. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම එකක්. අපිට කියනවා මේ ඉන්දියාවේ මිනිස්සුන්ට මහා භාරතය, රාමායනය වගේ මේ හෙළයන්ට, සිංහලයන්ට මේ වටිනම ග්‍රන්ථය වෙන්නේ 550 ජාතක පොත් වහන්සේ. හරිද? වටිනම එක වෙන්නේ 550 ජාතක පොත්. එක වෙන්න ඉපෑ සිංහල බෞද්ධ රටක්නේ. හැබැයි දැන් මේ කතාව ඇහුවාම සමහර හාමුදුරුවෝ එහෙම මාත් එක්ක තරහ වෙලා තියෙනවා. ඉතින් මට හිතන දේනේ මං කියන්නේ, මගේ වැරද්දක් නැහැ. හරිද? දැන් මට හිතෙන්නේ දැන් ඕගොල්ලෝ මට මෙහෙම හිතන්න. ඕගොල්ලන්ගේ අදහස මට කියන්න. 550 ජාතක පොතේ තියෙන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. ඒ කියන්නේ බුදුන් වහන්සේ බුදු වුණාට පස්සේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපුවා. මේ 550 ජාතක පොතේ තියෙන්නේ. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? කියන්න බලන කට්ටිය. ඔව් බහුතරයක් දෙන උත්තරේ හරි. මමත් ඉන්නේ ඒ උත්තරේ තමයි. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා නෙවෙයි 550 ජාතක පොතේ තියෙන කියන අදහසේ මම ඉන්නවා. දැන් මම ඒක ඔප්පු කරනවා. මේ බලන්න. අපි හිතමු මෙන්න මෙහෙම. ඔන්න මම මගේ කලින් ආත්මේ මම කියනවා. එතකොට මගේ කලින් ආත්මේ මම කියනවා නම් මේට අවුරුදු 100කටවත් එහා පැත්තට මම යන්න එපා අඩුම ගානේ. අඩුම ගානේ මම මීට අවුරුදු 100කටවත් එහා පැත්තට යන්න ඕනේ. මීට අවුරුදු 100කට එහා පැත්තට ගියා කියලා කියන්නේ 1921 වෙන්න එපා නේද? ඒතකොට 1921 වෙනකොට ඉංග්‍රීසීන්ගේ ආණ්ඩු කාලය. හරිද? ඔන්න මම ඔන්න දැන් එකක් කිව්වා. දැන් මගේ දෙවනි ආත්මේ මං කියනවා.
දෙවෙනි ආත්මේ කියනකොට මෙතනින් එහාට ලන්දේසීන්ගේ කාලයට යන්න ඕනේ. ඒ කියන්නේ මම මගේ පළවෙනි ජාතකය කියනකොට මේගොල්ලෝ ගැන කියවෙන්න ඕනි. මගේ දෙවෙනි ජාතකය ගැන කියනකොට මම මේගොල්ලෝ ගැන කියවෙන්න ඕනි. හරිද? මගේ තුන්වෙනි ජාතකයේ 4 5 6 ওই විදිහට 10ක් විතර කියනකොට බං අනුරාධපුරේ හරියට යනවනේ මං. මං කියන්නේ මේ සාහිත්‍ය මූලාශ්‍රයක් විදිහට මූලාශ්‍රගත කරුණු තියෙන්න එපා. හරිද? එතකොට 550 ජාතක පොතේ පැත්තකින් තියනකො මම මගේ ජාතක 10ක් විතර කියාගෙනකොට මං අනුරාධපුරේ හරියට එන්න එපා. එහෙම නම් 550 ජාතක පොතේ මොන ජාතකයට ගියත් බං ඉන්නේ බ්‍රහ්මදත්ත. ඒ කියන්නේ බ්‍රහ්මදත්ත කියලා කියන්නේ මේ රජ කෙනෙක් එහෙම නෙවෙයි. බ්‍රහ්මදත්ත කියලා කියන්නේ රාජ්‍ය පෙළපතක් නිකන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, ඒ වගේ රාජපක්ෂ වගේ පෙළපතක් බ්‍රහ්මදත්ත. දැන් එහෙම නැත්නම් ප්‍රේමදාස පෙළපත වගේ. නැත්නම් ඩඩ්ලි සේනානායක, ඩී.එස්. සේනානායක වගේ පෙළපතක්. හරිද? එතකොට මේ නැත්තම් ওই චන්ද්‍රගුප්ත වගේ පෙළපතක්. එතකොට මේ බ්‍රහ්මදත්ත කියන පෙළපතේ ඒ කට්ටිය විතරද මේ 547 හිටියේ? නෑ. එහෙම වෙන්න බෑ. අවුරුදු 547ක් අවුරුදු 547ක් නෙවෙයි, කතා 547යිනේ. අපි අර කලින් ගත්ත විදිහට 547 වැඩි කරන්න ඕනේ 100ෙන්. 100ෙන් වැඩි කරනවා කියලා කියන්නේ අගට බිංදු දෙකක් දාන්න ඕනේ කියන එක. අගට බිඳු දෙකක් දැම්මම 54700යි. යකෝ අවුරුදු 54700ක් මේ ඉන්දියාවේ මේ පාලනය කරලා තියෙන බ්‍රහ්මදත්ත රාජ්‍ය පෙළපත. අනික සංස්කෘතිය වෙනස් වෙන්නේ නැද්ද? මිනිස්සුන්ගේ චර්යා රටා වෙනස් වෙන්නේ නැද්ද? ඒ නිසා 550 ජාතක පොතේ තියෙන කතා වැරදි කියලා නෙවෙයි මම මේ කියන්නේ. හොඳේ. මම කියන්නේ 550 ජාතක පොතේ තියෙන කතා බුදුන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා නම් නෙවෙයි. ඒක පිළිගන්න සිද්ධ වෙනවා. බුදුන් වහන්සේගේ ශ්‍රීමුක දේශනා එහෙම නෙවෙයි. මං ඒකයි කිව්වේ අර දැන් වෙනකොට මේ ගොඩාක් මේ හාමුදුරුවරු එහෙම මේ උගන්නන දහම සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් මට නම් තියෙනවා. එතකොට මේ අල්පේච්ඡතාව ගරු කරන්න ඕනි ආගමක මේ ඇයි මේ හැමදේම අල්ලගන්නේ වගේ ප්‍රශ්න මට තියෙනවා. මම අද දැක්ක ෆේස්බුක් එකේ වීඩියෝ එකක්. මම ඒ වීඩියෝ එක පෙන්නන්නම් ඕගලන්ට. මේ වෙනකොට ඔයගොල්ලෝ නිවුස් වල දකින්න ඇති. මේ වෙනකොට ලංකාව හැරදාලා. හරිද? මේ වෙනකොට ලංකාව හැරදාලා මේ මිනිස්සු කොයිතරම්නම් රට යන්න පෙළඹිලාද? මෙන්න මේක. ඔය රට යන්න ඉන්න පෝලිම. අන්තිමයි ලංකාව. අන්තිමයි. මේ ඉන්දිය නා මේ විදිහට තමයි ඉන්දියන් ලංකාවේ කියන. ඔව් අනිවා වෙයිට් කරනවා. අවුරුදු තුන චාටර් වෙලා ඉන්නේ බිස්නස් කරලා ලොස්ට්. අඩු ගණන් වැඩි වෙනදාම් කරන්න බෑ. ස්ටුඩියෝ හදන්නේ කොහොමද මෙහෙ ජීවත් වෙලා? ලංකාවේ කොහොමද මෙහෙම ඉඳලා? ඈ? තවසින්දාස බඩු මිල ගණන් යනවා. අපි හැම දෙයකම බදු ගෙවා ඉච්ච වැඩක් නැහැ මල්ලි. හරි මම මේ කතාව කියාගෙන යනකොට ඕගලන්ට ඕගලන්ගේ අදහසත් එකතු කරන්න පුළුවන්. දැන් අපි කියනවා නේද අවුරුදු 2500ක් තිස්සේ ප්‍රෞಢ ඉතිහාසයක් තිරන. හරිද? ඊළඟට අපි කියන්නේ මේ අපි හරි හොඳ ජාතියක්, අපි හරි ෂෝක් කියලා අපි කියනවනේ ගොඩාක් තැන්වල. දැන් ඇත්තටම ෂෝක්ද කියලා මට අහන්න හිතෙනවා සමහර වෙලාවට. අපි කරන වැඩ නිසා. දැන් අපි කියනවනේ මේක ආසියාවේ ආශ්චර්යය, මේක පංචමහා බල කේන්ද්‍රය, ආසියාවේ මුතුවැටය ඔක්කොම කියනවා. මුතුවැටේ දාලා දැන් මිනිස්සු යනවා. මොන්න මම මේ හිතලා කියන එකක්ම නෙවෙයි, මම දැන් සාක්ෂියතුව පෙන්නවා මේ ලංකාවේ නිවුස් channel එකක අද පළ වෙච්ච වීඩියෝ එකක් මම පෙන්නුවේ. හරිද? මිනිස්සු කොයිතරම්නම් පෝලිං ගහිලාද? මේ යන්නේ ඉගෙන ගත්තේ නැති මිනිස්සු එහෙම නෙවෙයි. යා ඉගෙන ගත්ත මිනිස්සු යන්නේ. තව අවුරුදු 10ක් යනකොට ලංකාවේ එඩියුකේටඩ් මේ ලේයර් එකේ මිනිස්සු නැති වෙනවා. හරිද? අපිට අවුරුදු 20ක් විතර වෙද්දි ඉන්න ශ්‍රී ලංකාවක් නැති විස. මාත් යනවා දවසක. දැන් මෙහෙමනේ.
දැන් මම පොඩි දෙයක් කියන්නම් ඔකට. දැන් අපි කියනවනේ මේක මාර රටක් කියලා. දැන් බං නිකන්වත් මං අහන්නේ මේක මෙච්චර මේ කියන ෂෝක් රටක් නම් මේක ඉන්න හිතන රටක් නම් ප්‍රංශේ පැත්තෙන් හරි එංගලන්තේ පැත්තෙන් හරි ඕස්ට්‍රේලියා පැත්තෙන් හරි එන්න එපා ලංකාවට. ඈ ඔක්ස්ෆර්ඩ් වල හොඳ නෑ උගන්වනවා. එහෙ ඉගෙන ගත්තට ජොබ් නෑ. පඩි මදි. බඩු මිල ගණන්. එන්න එපා කවුරු හරි කන්නේ. දැන් ඇවිල්ලා වත්තල පැත්තෙන් ගොඩ බහින දකන දෙනවා අපි ප්‍රංශ පැත්තෙන් බෝට්ටුවක් කිමෙවි. මේ උඩුගම්පොළ පැත්තේ නැද්ද පොල් කඩන්න මේ ගියක් කියව නිකන් අපිට උයන්න එහෙම උදව් කරන්න නැද්ද ගියක් කියලා එහෙම අහනවා. එහෙම අහන්න කවුරුත් එනවද මං අහන්නේ ලංකාවට නිකන්වත් නෑ එන්නේ. ඒ කියන්නේ මුතු වැටේට එන්නේ නෑ කවුරු. මුතු වැටේ දාලා නම් යනවා ගොඩක් කට්ටිය. ඒ යන්නේ මේ රට එපා නිසා නෙවෙයිද? දැන් පෙරේදා හෝ ඊයේ මම දැක්ක වීඩියෝ එකක් වේගඟ වෙන්දේසි කරනවා. යකෝ ගඟක් වෙන්දේසි කරනවා කිව්වම ලෝකේ මොන රටේද ගඟක් වෙන්දේසි කරන්නේ? ඒ වෙන්දේසි කරන එකෙන් මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිතයට කොයිතරම්නම් බලපෑමක් එල්ල වෙනවද? ගඟක් වෙන්දේසි කරනවා කිව්වහම ගඟ අපේද වෙන්දේසි කරන්න? මේ රටේ ගොඩාක් නායකයෝ හිතාගෙන ඉඳලා තියෙනවනේ මේ රට ඒගොල්ලන්ගේ කියලා. දැන් ඉන්න එක්කෙනා ගැන නෙමෙයි මම කියන්නේ. මේ රටේ ඉතිහාසය නම් බැලුවහම මේ රටේ හිටපු පාලකයෝ ඔක්කොම හිතාගෙන ඉඳලා ඒගොල්ලන්ගේ තමයි රට කියලා. ඒගොල්ලන්ගේ නෙවෙයිනේ බං රට අපේනේ රට. මේ මිනිස්සු ඔක්කොගේම රට. එතකොට ඇයි අපිට මේක හිතන්න බැරි? මම මේ කියන රට දාලා යන එක විසඳුම නෙවෙයි ඈ. මම ඒක කියන්නේ. දැන් මේ කියන රට දාලා යන එක විසඳුම නෙවෙයි. ඒක විසඳුම කියලා හිතන එකත් පොඩි ගොම් පාට් එකක් කියලා තමයි මට හිතෙන්නේ. දැන් අද මාත් එක්ක හැන්දෑවේ කතා කර හිටිය අපේ මේ පන්ති දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඉන්දුනිලාගේ අම්මා. නැත්නම් මගේ හොඳ ඉහිලියක් හරිනිගේ අම්මා. ඒතර මම ඒ හරිනලාගේ අම්මත් එක්කත් හිටියේ රට දාලා යන එක ප්‍රශ්න. ගියා කියලා හිතමුකෝ. ගියාට පස්සේ මොනවද බං කරන්නේ? ඒ කියන්නේ ගියාම ඒ මිනිස්සු මේ ට්‍රේ එක තියාගෙනද ඔය ආව දාම ඉන්න ජොබ් එකේ. ඔයාත් ආව දාම ඉන්න ජොබ්. එහෙම දෙන්න ජොබ් තියාගෙන ඉන්නේ නැහැ කවුරු. හරිද? ඒ නිසා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනි මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා. සහ මට වගකීමක් තියෙනවා මේ ඕගොල්ලෝ ඉන්නේ අලුතෙන් එන්න තියෙන පරම්පරාවට. එතකොට අපේ උන්ට මොනවා හරි දෙයක් අපි දන්න දෙයක් කියලා දෙන එකේ වගකීමක් තියෙනවා කියලා මම තදින් විශ්වාස කරනවා. හරිද? එතකොට මේ රිවිෂන් එක ඇතුලේ මම මේ කතාව කියන්න හිතාගෙන හිටියේ ඒ නිසා. දැන් මේ රට ඇතුලේ මේ සිංහල බෞද්ධ, ඉස්ලාම්, ද්‍රවිඩ, කතෝලික කියලා ගහබැන ගන්නවනේ. දැන් ඊයේ බෙල්ලවින්ගල පන්සල ගාව අත් බෝම්බයක් තිබිලා වුණා. මීට සති දෙකකට කලින් කොළඹ පෞද්ගලික රෝහලක වොෂ්රූම් එකක් ඇතුලේ අත් බෝම්බයක් තිබිලා වුණා. මීට මාස දෙකකට විතර කලින් අනුරාධපුරයේ පැත්තේ ක්ලේමෝ බෝම්බයක් එක ගෑනු කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. දැන් මේක ඇතුලේ වාර්ගික අර්බුදයක් දැන් මේ වෙනකොට ආයි පාරක් නිර්මාණය වෙමින් පවතිනවා. මීට අවුරුදු දෙකකට කලින් පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා. 2009 වෙනකන් අවුරුදු 30ක් මේ ලංකාවේ වාර්ගික අර්බුදයක් තිබ්බා. දැන් මං අහන්නේ මේ වාර්ගික අර්බුදේ හරි ජාතිවාදේ හරි ආගම්වාදේ හරි වර්ණවාදේ හරි කුලවාදේ හරි මොන මගුලක් හරි ඕක මේ මුහුදු සීමාවෙන් එහා පැත්තේ නෑ නේද? ලංකාව අපි හිතමු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යනවනේ. අපි දන්නවනේ එහෙම ජාවාරමක් තියෙනවා කියලා. ඉතාලිය යනවා ඕස්ට්‍රේලියා යනවා. බෝට්ටුවෙන් ලංකාවෙන් ඉඳන් ඉතාලියට හරි ඕස්ට්‍රේලියාවට හරි යනකොට අර ලංකාව ඇතුලේ ගහ බැනගත්ත සිංහල, දෙමළ, ඉස්ලාම් ඔක්කොම මිනිස්සු ටික එක බෝට්ටුවේ නැගලා යනවා. ඒකේ මුස්ලිම් මිනිහත් යනවා, බඩදරු අම්මත් යනවා, උතුර එකත් යනවා, ගොවිගම එකත් යනවා, කරාව එකත් යනවා, දුරාව එකත් යනවා, යාපනයේ මිනිහත් යනවා, කතෝලිකයත් යනවා, සිංහල බෞද්ධ ඔක්කොම යනවා. යන්නේ නැද්ද? යනකොට වෙඩි කාලා මැරෙන්නේ නැද්ද? එක බෝට්ටුවේ නෙවෙයිද යන්නේ? එක බත්පතල එහාගෙන නෙවෙයිද කන්නේ? ඒක න ලංකාව ඇතුලේ අර තියෙන ජාතිවාදය කියන එක බෝට්ටුවේ නැහැ. එතකොට ලංකාව ඇතුලේ අපේ මේ ඔලුගෙඩි වලට ජාතිවාදී කියලා එකක් දාලා තියෙනවාද නැද්ද? දාලා තියෙනවා. එතකොට ඒ ජාතිවාදයේ ඇතුලේ අපේ රටේ වෙන දේවල් මොනවද? මේ වෙමින් යන්නේ ඒක. අපි කවදාවත් එක රටක් විදිහට නැගී සිටින උත්සාහ කළේ නැහැ. හරිද? මේ එක ජාතියක් විතර උත්සාහ කරන්නේ නැහැනේ කවදාවත් නැගී සිටින උත්සාහ කරන්නේ. සහ මේ මම මේ කියන්නේ මේ අපි හැමෝම සමහර වෙලාවට වැරදි. මම මීට කලින් උදාහරණ කියලා තියෙනවා. පාස්කු ප්‍රහාරය වෙලාවේ පාස්කු ප්‍රහාරය එල්ල කරේ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මිසක් මුස්ලිම් ආගමේ මිනිසු නෙවෙයි.
මට මගේ ජීවිතේ හොඳ යාළුවෝ හොඳ යෙහෙළුවෝ ඉන්නවා ඉස්ලාම් ආගමේ. මට මගේ ජීවිතේ හොඳ යාළුවෝ හොඳ යෙහෙළුවෝ ඉඳලා ඉන්නවා කතෝලික ආගමේ. හොඳ යාළුවෝ හොඳ යෙහෙළුවෝ ඉන්නවා ටැමිල්. මට ඒගොල්ලොත් එක්ක කිසිම මතභේදයක් නැහැ. මතක තියාගන්න පාස්කු තාමත් හිතාගෙන ඉන්නවා නම් එහෙම ඔබ ආපෝ මුස්ලිම් එමු තමයි බෝම්බ ගහන්නේ. කවදාවත් එහෙම හිතන්න එපා. ඒකට හේතුව මුස්ලිම් මිනිස්සු නෙවෙයි ඒක කරන්නේ. ඒක කරන්නේ ආගමික අන්තවාදීන් පිරිසක් නිසා මුස්ලිම් මිනිස්සු නෙවෙයි. ඔය පාස්කු ප්‍රහාරය එල්ල කරපු වෙලාවේ මම හිටියේ ජායල පන්තියේ. ජායල පන්තියේ මම ඉන්නකොට මට අපේ පන්තියේ දරුවෙක්ගේ සහෝදරියක් නැති වෙලා තිබ්බා. ඉතින් ඊටාම කනගාටුයි මේ බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා. හතර වටින් කෝල්ස් එනවා. මට කරගන්න දෙයක් නැහැ. ළමයිව යවන්න බෑ. මටත් කෝල්ස් එනවා. ආයතනේ ඉන්න ඔක්කොම කලබල ඇම්බියුලන්ස් යනවා එහෙනවා. එන්න ප්‍රශ්න ගොඩක්. එතන එහා පැත්තේ කටුව පිටියේ තියෙන්නේ. කටුව පිටියේ පල්ලෙට බෝම්බ ගැහුවනේ. කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔය අතරේ ඊට පස්සේ අපි ඔක්කොම ළමයි ටිකගේ දෙමව්පියෝ නිකන් ඉඳලා ළමයිව ආරක්ෂිතව ගෙවල් වලට යවලා තමයි අපි ගියේ. හැන්දෑවේ 4 විතර වෙනකොට ඇඳිරි නීතියක් දැම්මනේ. මට කෝල් එකක් එනවා. මොහමඩ් නුස්කි ඔය මගේ ඉතාම හොඳ මිත්‍රයෙක් මේ නුස්කි මට කෝල් කරලා අහනවා මේ දිල්ෂාන් අයියේ මාත් එක්ක තරහද කියලා. දැන් මට හිතා ගන්න බෑ ඇයි මෙහෙම එකක් මම ඇයි කියලා. නෑ දිල්ෂාන් අයියේ ඔක්කොමලා මේ ඕගලන්ගේ ඉන්න ඔක්කොමලා අපිට ඒක බයිනවා තමයි කියලා කිව්වා. මම කිව්වා මොකද්ද හේතුව? ඇයි ඔයාට බයින්නේ මොකද්ද හේතුව? නෑ අයියා මේමයි ඒක අපිලා නෙවෙයිනේ අයියේ බෝම්බ ගැහුවේ ඒක අපිටත් අද මේ තත්ත්වෙන් ඉන්න එක අයියා අපිටත් අන්ෂේෆ් එහෙම කතා කරන්නේ. මේ අපිලටත් කරගන්න දෙයක් නෑ අයියා. ඉතින් අපි මොකද අපි මොකද කරන්නේ කියලා අහන. එතකොට මේ ඇත්ත නේන්න. සහරාන් හෂීම් බෝම්බ ගැහුවා කියලා ගෙට එහා පැත්තේ ගෙදර මුස්ලිම් නම් උට ගහලා හරියන්නේ නෑ. වේලුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ඇත්ත. හැබැයි වේලුපිල්ලේ ප්‍රභාකරන් ද්‍රවිඩ කියලා ගෙට ඉස්සරහා ගෙදර මනුස්සයා ටැමිල්ලන් ඒ මනුස්සයට ගහලා හරියන්නේ නෑ. ඒ මනුස්සයා මෙලෝදියක් දන්නෙත් නෑ සමහරවල්. ඒ නිසා අපේ තින්කින් එකේ පොඩි අවුලක් තියෙනවා කියලා තමයි. අපි හිතන විදිහේ පොඩි අවුලක් තියෙනවා. හිතන විදිහේ ආගම, ජාතිය, ජ්‍යොතිෂ්‍ය, තරු රටා ඔය ටික බදාගෙන ඉන්න තාක්කල් අපිට කවදාවත් ලෝකෙ ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නෑ. ඔන්න මම අද කිව්වා කියලා මතක තියාගන්න. හොඳයි. අද කිව්වා කියලා මතක තියාගන්න. ආගම, ජාතිය මුස්ලිම් කරගෙන මේ ඒ විදිහටම කතා කරනවා. මේ ආගම ජාතිය මුල් කරගත්තොත් එහෙම රටක ඒ රටට කවදාවත් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මම කියන එක හිතන්න එපා. මම කියන එක විශ්වාස කරන්න එපා. ලෝක ඉතිහාසයේ තියෙන රටවල් ටික අරගෙන බලන්න. ලෝක ඉතිහාස ඕගොල්ලෝ ඉතිහාසෙ ඉගෙනත් ගන්න ලෝක ඉතිහාසය ගැන. කල්පනා කරලා බලන්න එක ආගමක් මුල් කරගෙන දියුණු වෙච්ච රටක් ඉන්නවනම්. එහෙම දියුණු වෙන්න ගිය එක මිනිස්සෙක් මම කියන්නම් අන්තිමට මේ මිනිස්සයාටත් නැති වෙන සිද්ධ වුණා. ඒ තමයි ඇඩෝල්ෆ් හිට්ලර්. එයා හිතන් හිටියා මේ ජර්මන් ජාතිය තමයි උසස්ම ජාතිය කියලා. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. අරාබි කියලා කියන්නේ පුතා ආගම් ගොඩක් තියෙන රටක්. ඔබගේ මිතුරන් ඉන්නවා නම් අරාබි රටවල අහලා බලන්න මගේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ කිසිම ගැටලුවක් නැහැ. ඒ මුස්ලිම් ආගම එක නිකායන් තියෙනවා. ඕන්නම් ඇඳුම වහගෙන යන්න පුළුවන්. ඕන්නම් මූණ ආවරණ නිරාවරණය කරගෙන යන්න පුළුවන්. කැමති නම් කොටට අඳින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒ රටවල. හැබැයි අරාබිය සමහර රටවල් තියෙනවා ශරියා නීතිය වගේ ක්‍රියා ලංකාවෙන් ගිය මෙහෙකාර සේවයට ගිය කෙනෙක් මැරුවේ මේ රිසානා නෆීක් කියලා. බෙල්ල කපලා. එහෙම රටවල් තියෙනවා. මම මේ කියන්නේ හැම රටක් ගැනම නෙවෙයි. ලෝකේ දියුණු වෙච්ච බොහෝ රටවල් වල එක ආගමක් මුල් කරගෙන දියුණු වෙලා නැහැ. ඔබ දන්නවද? මේ වෙනකොට ඔස්ට්‍රේලියාව තව අවුරුදු 10ක් විතර යනකොට මාල්දිවයින් කියන රටක් නැති වෙනවනේ ලෝකේ. ඒක යට වෙනවනේ මුහුදට. මේ වෙනකොට මාලදිවයින් වැසියෝ ටික ඔස්ට්‍රේලියාව පැත්තට එනවා. ඔස්ට්‍රේලියාවේ මිනිස්සු හරි කැමැත්තෙන් ගන්නවා. හරි කැමැත්තෙන් ඒගොල්ලන්ව ගන්න. හරිද? බ්‍රිතාන්‍යන්ස් රටවල් ගොඩක් යටත් කො මැසේජ් ගියා. යටත් කරගන්න එක හේතුවක් තමන්ගේ ආගම් පතුරවන එක නේද? ඔව් යටත් කරගන්න එක හේතුවක් ආගම් පතුරවන එක. ඒක දියුණු වීමේ ලක්ෂණයක් නෙවෙයි. එහෙමනම් මේ වෙනකොටත් අපි බ්‍රිතාන්‍ය කිරීටේ යටත් විජිතක විතර ඉන්න බෑ. අපි එහෙම නෑ නේද? අපි ඉන්දියාව එහෙම නෑද? ඒ නිසා මම එක කිව්වා දීර්ඝ කාලින විසඳුම් නෙවෙයි. එක්ස්පෙරිමන්ට්ස් විතර ඒවා හොඳයි. හරිද? එතකොට මේ ඔස්ට්‍රේලියාව ගන්නවා. දැන් එහෙම ගන්නකොට
සිංහල මිනිසුන්ගේ ගන්නේ නැහැ. විශ්වාස කරනවද? සිංහල ගන්නව ගන්නේ නැත්තේ නෑ, ගන්නවා ලොකුවට ගන්නේ නැහැ. මාළෙදෙවින් වැසියන්ව ගන්නවා. මං අද කිව්ව කියලා මතක තියාගන්න. තව අවුරුදු 20ක් විතර යනකොට. එතකොට සමහරවිට මම මැරලා තියෙන පුළුවන්. මම හෙට උදේ නැගිටිනකොට මම මැරලා තියෙන පුළුවන්. සමහර විට වෙන්න පුළුවන් දෙයක් නේක. අද කිව්වා කියලා මතක තියාගන්න. වෙලාව 11:26 2021 10 වෙනි මාසේ 14 වෙනිදා කියන්නේ. තව අවුරුදු 25ක් යනකොට ලෝකේ බලවත්ම රටවල් 3ක් තියෙනවා. ඒ තමයි 1 චීනය, 2 ඔස්ට්‍රේලියාව, 3 ඇමරිකාව. ඔය රටවල් 3. රුසියාව මේ වෙනකොට පහළට යමින් පවතිනවා. චීන අනිවාර්යෙන් ලෝකේ හොඳ තැනකට එනවා. ඒකේ ඒගොල්ලන්ගේ බ්ලඩ් වල තියෙනවා. අපි අපේ ජීවිතේට කොයිතරම්නම් චීන බද්ධ වෙලා තියෙනවද? අපේ ජීවිතේට. හරිද? අපි වෙසක් කූඩු පත්තු කරන්නේ කවුරු දීපු හින්දාද? චීන දීපු හින්දා. වෙසක් කූඩුව කියලා කියන්නේ චීනගේ කන්සෙප්ට් එකක්. සරුංගල් යවන්නේ කවුරු දීපු හින්දාද? චීන නිසා. හඳුන් කූරු දෙන්නේ කවුද? චීන. ඉස්සෙල්ලාම අපිට සාමාන්‍යයෙන් අඩු මිලකට ගන්න ෆෝන් එකක් හම්බුනේ චීන හින්දා. චීන දත් බඳිනවා, චීන කටු චිකිත්සාව, චීනගේ දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. රෙඩිමේඩ් ඇඳුම් ගොඩක් චයිනීස්. මේ පාවිච්චි කරන ගැජට්ස් ගොඩක් චයිනීස්. එතකොට චීන කොයිතරම්නම් දේවල් අපිට මොකුත් ඕනේ නෑ බන්. දැන් පෝට් සිටියට ගිහින් බලපන්. චීනගෙන අපේ චීනගෙන. හරිද? ඉතින් ඔහොම යනකොට තව කොයිතරම්නම් දේවල් අපි දන්න ටික ඔය අපි ලංකාවේ අපි නොදන්න කොයිතරම් දේවල් විකුණලාද මේ වෙනකොට චීනට. ඒ නිසා මේ COVID-19 කියලා කියන්නේ චීනාගේ බලය පතුරවන්න පළ කරපු ව්‍යාප්ත කරපු වෛරස් එකක් වෙන්න ඇති කියලා මට දැන් නිකන් හිතෙනවා. සහ අනිත් පැත්තට ඒක චීන හැදුවා නම් චීනා කල්පවතින දෙයකට කියලා හැදුවේ කොරෝනා විතර. මොකද චීනගේ බඩු එහෙම කරනකොට කැඩලා යනවා. රයිට්. ඇති. ඉතින් හිතලා බලන්න ඇයි ලංකාව දාලා මිනිස්සු යන්නේ කියලා. ඒක වීඩියෝ එක කියනවා සබන් කැටයක් 75යි මාත්‍යක්. කොහොමද අපි ජීවත් වෙන්නේ? ඇත්තනේ. සබන් කැටයක් 75යි. 75ක් හොඳේ. ඉතින් මම දැන් වරදවා වටහා ගන්න එපා. මම මේ දැන් තින ආණ්ඩුවට බැන්න හැම නෙවෙයි. එහෙම බයින්න ඕන නම් මූණට බයිනවා. ඔක දන්නවනේ ඒක. මෙහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ. හරිද? මම මේ කියන්නේ විවෘත ආර්ථිකයේ ඉඳන් දැන් වෙනකන් රට පාලනය කරපු හැම නායකයෙක්ම කරපු සන්තෑසිය මේ රටට. හරි? හැබැයි මෙහෙමයි. විවෘත ආර්ථිකයේ හින්දා හොඳ දේවල් වුණා. ඉතින් බං අපිට කුඩාවේ ෆැක්ටරිස් ආයි වාහන ගෙන්නුවේ, ෆෝන් ගෙන්නුවේ, ටෙලිෆෝන් ගෙන්නුවේ විවෘත ආර්ථිකයේ හින්දා. ඒවා හොඳ දේවල්. හැබැයි විවෘත ආර්ථිකයේ මුවාවෙන් ඒ කාලේ ඉඳන් අද වෙනකම්ම ගොඩාක් හොරකම් මැරකම් සිද්ධ වුණා. ඒ නිසා තමයි සමහර වෙලාවට මේ අපිට මේ වගේ දේවල් වලට ලක් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා වරදවා වටහා ගන්න එපා. මේ ඔන්න මම එක කෙලින්ම කියන්නෙත් ඒකයි මේ දැන් තියෙන රජයට එහෙම මම මේ දොස් කිව්ව එහෙම නෙවෙයි. එහෙම එකක් නෑ. එහෙමනම් මම කෙලින්ම මූණටම කියනවනේ. මතක නේද අර ಜಾති අමතපු කතාවට මම පිළිතුරු කතාවකුත් කරා. ඒක වෙන එකක්. මම මේ කියන්නේ ඉතිහාස කතාවක්. මේ අතීතයේ වෙච්ච දේවල් මම මේ කියන්නේ. 71 දුර්භීක්ෂයක් තිබ්බා. 83 කලබල තිබ්බා. 88 89 කලබල තිබ්බා. අවුරුදු 30ක් යුද්ධ තිබ්බා. මේ රටේ ඉන්න වටිනාම ජනතාව ඒවෙන් නැති වුණා. යමක් අලුතින් හිතන්න, කියන්න, ලියන්න, පළ කරන්න පුළුවන් කොල්ල කෙල්ලෝ ටික මැරුණා. ගීත විචාරකයෝ ටික, සාහිත්‍යකාරයෝ ටික මැරුවා. හරිද? දැන් ඔය මම අහලා තියෙන කතාවක් ඒක. ඔය ලෝචනලා ගෙවල් පැත්තට යනකොට අහුවෙනවා කඩු ගන්නාවේ අර ගල විදුපු තැන. මට කියලා දිනවා ඉස්සර ඒ කාලේ ඉඳන් ජීවත් වෙච්ච මිනිස්සු ඉස්සර ඔය 88 89 කාලේ කඩු ගන්නාවේ උතන ඔය ගල විදපු මේ තනින් බෙන්ඩ් එක ගන්නකොට පහළ මාවනල්ල පැත්තෙන් බලනකොට අර කැලේ මිනිස්සුන්ගේ බොඩිස් එල්ලිලා තියෙනවලු ගස් වල රැඳිලා. ඔය කලබල කාලේ මේ මරපු මිනිස්සු. හරි. ඉතින් ඒ වගේ අඳුරු යුගයක මම කියන්නේ ඊවැ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. නැතු මේ දැන් කතාවක් එහෙම කිව්ව නෙවෙයි. ඊවැ ප්‍රතිඵල මේ අපි දැන් තමයි මේ පරිප්පු කන්නේ. හරි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉතින් මට කියන්න තියෙන මේ වෙලාවේ මේ රට ඇතුළේ ජීවත් වෙන්න නම් තමන් ගාව තියෙන ස්කිල් එකත් එක්ක ඉගෙනීම කියන එක එකතු කරගන්න. එහෙම නැත්නම් එහෙම කවදාවත් අපිට ඉස්සරහට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ.
ස්කිල් එක තිබ්බා කියලා ඉගෙන ගන්න නැතුව හිටියොත් එහෙම කවදාවත් ඒකෙන් ගොඩ යන්නත් බෑ. හරිද? ස්කිල් එක තිබ්බා කියලා. හරිද? ඒ නිසා මේ ස්කිල් එක විතරක් තිබිලා මදි. අනිවාර්යෙන්ම ඉගෙන ගන්නත් ඕනි. එහෙම නැත්තම් එහෙම වැඩක් නැහැ. මම කියන්නේ මේ රට ඇතුලේ අපිට ජීවත් වෙන්න නම් දැන් මම මේ ඉන්න ගමන් මම හවස ඔයගලගේ පන්ති පටන් ගන්න කලින් පොත් දෙක තුනක් කියව හිටියා. ඒක මේ දේශපාලනික පොත් වගේක්. ඒවා කියවුවහමත් මට තේරෙන්නේ බං මේ ඇත්තටම ඉතින් ඉගෙන ගන්න නැතුව මේ රට ඇතුලේ ඉඳලා වැඩකුත් නැහැ. ඉතින් වෙන මොනවා කරන්නද? දැන් මේ රට ඇතුලේ දැන් හිතන්න මෙහෙම කොළඹ රස්සා කරපු එහෙම නැත්තම් සාමාන්‍යයෙන් බිස්නස් කියලා අපි හඳුනන පොඩි පොඩි ව්‍යාපාර කරපු මිනිස්සු කී දෙනෙක්ගේ රැකියා මේ වෙනකොට අවහිර වෙලාද අඩාල වෙලාද? හැබැයි එඩියුකේෂනල් ප්ලැට්ෆෝම් එකේ ඉගෙන ගැනීම කියන ලේයර් එක ඇතුලේ මේ ජොබ්ස් කරපු කිසිම කෙනෙක්ගේ මේ වෙනකොට රැකියා හිමි වෙලා නැහැ. පිළිගන්නවද? ඉගෙන ගැනීමෙන් ඉගෙන ගත්තට පස්සේ හම්බෙන ජොබ්ස් ටීචිං, ඊට පස්සේ නර්සිං, ඊට පස්සේ ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, හරිද? ඒගොල්ලන්ගේ ලෙක්චරර්ස්ලා, ප්‍රොෆෙසර්ස්ලා, මේ ඩොක්ටර්ස්ලා කියලා මම කියන්නේ මේ මහාචාර්යවරු ඒගොල්ලන්ගේ කවදාවත් ජොබ්ස් නැති වෙලා නැහැනේ. කැම්පස් වැහුවත් ගෙදර ඉඳන් ලෙක්චර්ස් කරන්න පුළුවන්. ටියුෂන් පන්ති නතර කරත් ගෙදර ඉඳන් ඔන්ලයින් ක්ලාස් කරන්න පුළුවන්. ඉස්කෝල වැහුවත් ගෙදර ඉඳන් උගන්වන්න පුළුවන්. ඩොක්ටර්ස්ලට ඔන්ලයින් කන්සල්ට් කරන්න පුළුවන්. ඔන්ලයින් channel කරන්න පුළුවන්. e-channeling කියලා කියන්නේ අපි. එතකොට බෙහෙත් ටික මෙහෙන් ලියලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ස්කෑන් කරලා ෆොටෝ එකක් ගහලා patient ලැබුවා. patient ගිහලා ෆාමසියෙන් බෙහෙත් ටික ගන්න. ලංකාවේ නැත්තම් ලෝකේ වෙන රටක ඉන්න ડોක්ටර් කෙනෙක් කරේ ඔන්ලයින් channel කරන්න පුළුවන්. එතකොට ඒව කවදාවත් නැති වෙන්නේ නැහැ. හැබැයි අනිත් දේවල් නැති වෙනවා. නැති වුණොත් එහෙම ජීවත් වෙන මාර්ගිකුත් නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න පුතා. මේ වෙනකොට මේ රට තුලේ සර්වයිව් වෙන්න නම් මේ වෙනකොට මේ රට තුලේ ඉන්න නම් අපිට කරන්න පුළුවන් එකම දේ ඉගෙන ගන්න එක. ඒ නිසා පුළුවන් තරම් ඒකට කැප වෙන්න, මහන්සි වෙන්න, දවසින් දවස කල් යනවා. දවසින් දවස කාලය ගත වෙනවා. දවසින් දවස විභාගයට දවස් ලං වෙනවා. අඩු මේ වැඩි වෙන්නේ නැහැනේ. අඩු වෙනවා මිසක් දවසින් දවස නේද? ඒ හින්දා හැම දවසක්ම කැපවීමෙන් වැඩ කරන්න. එහෙම නැත්තම් එහෙම මේ එහෙම නැත්තම් එහෙම දැන් හිතන්නකෝ මෙහෙම ඉගෙනගෙන ඉවර වෙලා අඩුම ගන්න අපිට පිටරටකට යන්න මේ සර්ට පින් දෙන්න ඕනේ අපි වෙනුවෙන් මහසට. අමාරු නැද්ද? නෑ අමාරු නෑ. thank you comment එකට. මේ කවින් thank you. මේ එතකොට අපිට පුළුවන් දැන් ඔබ දන්නවද ලංකාවෙන් පිටරට යන ලේසිම ක්‍රමය මොකද්ද කියලා දන්නවද? කැම්පස් එක ග්‍රැජුවේට් වෙලා තියෙනවා නම්. හරිද? කැම්පස් එක ග්‍රැජුවේට් වෙලා තියෙනවා නම් එහෙම ටක් ගාලා ඕන රටකට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වේකන්සිස් තියෙනවා අපි වෙන්නේ. හැබැයි ඉතින් නිකම් බෑ ඉගෙන ගන්න ඕන. එතකොට අපිට පුළුවන් ඕන රටකට යන්න කිසි අවුලක් නැහැ. හරි? රයිට්. යම් පාඩමට. මැසේජ් එකක් දාලා දෙනවා මම ඒකට පිළිතුරකුත් දීලාම ඉන්නම්. කුස ජාතකයේද තියෙන්නේ අහනවා මේ අර පෙරාත් භවයක කුසනම් රජ කුමරුව ඉපිදේ කියන කතාව. ඔව්. ඒක තියෙන්නේ බුදුන් වහන්සේ කුස ජාතකයේ දේශනා කරන්න පටන් ගන්න කලින් කියනවා මෙන්න මෙහෙම කතාවක්. යට ගිය දවස දඹදිව සවැත් නුවර දෙව්රම් වෙහෙර අප බුදු හිමි සඳ වැඩ සිටින සඳ. යට ගිය දවස දඹදිව සවැත් නුවර ජේතවනාරාමේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින වෙලාවේ බුදුන් වහන්සේ උකටලි මහණුන් උකටලි කියලා කියන්නේ කම්මැලි කියන එක. බුදුන් වහන්සේ උකටලි මහණුන් කැඳවාගෙන දම් සභාවට. දැන් බුදුන් වහන්සේ මෙහෙම ජේතවනාරාම ඇතුළට වඩිනකොට දකින්න තැන් තැන් වල ඔහේ කයියක ගහ ඉන්නවා හාමුදුරුවෝ. මෙලෝ රහක් නෑ. ශාසනයට වැඩකුත් නෑ. ශ්‍රාවකයන්ට වැඩකුත් නෑ. බුදුහාමුදුරන්ට වැඩකුත් නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැන් ඒ කියන්නේ දැන් විතරක් නෙවෙයි අප්සෙට් හාමුදුරුවෝ බුදුන් වහන්සේ කාලෙත් ඉඳලා තියෙනවා. බුදුන් වහන්සේ මොකද කරන්නේ? බුදුන් වහන්සේ උකටලි මහණුන් මේ කම්මැලි මහණුන් ටික කැඳවාගෙන දම් සභාවට ධර්ම සභාවට කැඳලා තමන් වහන්සේ පෙර අත් භවයක කුසනම් රජ කුමරුව ඉපිද. තමන් වහන්සේ කලින් ආත්මික කුස කියලා රාජකුමාරයෙක් කියලා ඉපදිලා හිටියා. පබාවතී නම් ලඳක නිසා පබාවතී කියලා ලඳක් හින්දා කාන්තාවක් හින්දා තරුණියක් හින්දා යුවතියක් හින්දා වින්ද නිරාදුක් දක්වන අටියෙන්
මම අපාදුක් වින්දා කුස කියලා රාජකුමාරයෙක් වෙලා ඉපදිලා මේ පබාවතී කියලා දේවියක් හින්දා පබාවතී තමයි ඔය මේ ආත්මය අශෝදරා. එහෙම කියලා පබාවතී නම් ලඳක නිසා වින්ද නිරාදුක් දක්වන අටියෙන් දෙසූහ මේ කුස ජාතකය. වින්ද නිරාදුක් දක්වන අටියෙන් දෙසූහ මේ කුස ජාතකය කියලා තමයි හඳුන්වන්නේ. රයිට්. එහෙනම් උත්තරේ හම්බුණානේ. අපි යමු. දැන් ඔන්න ಭಾರತೀයන්ට තියෙනවා මහා ಭಾರතයේ රාමායනේ වාගේ ඒවා. අපිට තියෙනවා 550 ජාතක පොත. මෙරට වැසියාගේ ජීවන දර්ශනය, සාර ධර්ම පෝෂණය, රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, කලාව, නාට්‍ය මෙන්ම සමාජ සදාචාරය සම්බන්ධයෙන් ජාතක පොත තරම් බලපෑ වෙනත් කෘතියක් නැති තරම්. ඕනේ. මේ බුද්ධාගමේ තියෙන නිර්මලත්වය කියන එක, බුද්ධාගමේ තියෙන ඒ වටිනාකම කියන එක අපිට 550 ජාතක පොතෙන් තරම් වෙන කොහෙන්වත් ඉගෙන ගන්න බෑ. හරිද? මයික් වෙන්න. දන්නද ඉතින් මේ ඩාන් වෙනවා ඩූන් වෙනවානේ. ගණන් ගන්න එපා. පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා දන්නේ නැද්ද? මයික් එකේ වැටෙනවා ඉතින්. මේ මේ 550 ජාතක පොතේ නැරෙන්න වෙන කොහෙන්වත් ගන්න බෑ. බුදු සමයේ මූලික ඉගැන්වීමක් වන කර්මය සහ කර්ම ඵලය හා පුනරුත්පත්ති යන ඉගැන්වීම් සනාත්ත කොට දැක්වීම සඳහා මේ සනාත කොට දැක්වීම සඳහා ජාතක කතා කරුවන්ගෙන් ජාතක කතා කරුවාගේ එක් පරමාර්ථයකි. මෙම ජාතක කතාවලට පාදක වූ සියලු කතා බුද්ධ භාෂිතයම නොවේ යන්න වත්පන් ඇතැම් වියතුන්ගේ මත වී ඇත. ඔන්න මං කියපු ටික. බුද්ධ භාෂිතයම නෙවෙයි මේ. සාහිත්‍ය ග්‍රන්ථනේ බං. ඕනි දෙයක් හිතලා ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ඒකේ. හරිද? right. ඔව් කුස ජාතකයේ බුදුහාමුදුරුවෝ දෙසුවා නම් ගොඩක් ජාතක බුදුන් දෙසලා නේද? ඔව් එහෙම කියන්න පුළුවන්. right. මරු කතාවක් මතකුණා මං කියන්නද? මේ දැන් ඉස්සර මේ සිංහල මිනිස්සුයි ඉස්සර කියන මම දැන් කියන්නේ මේ ඔය නුවර යුගයේ එහෙම මහනුවර රාජධානී මම ඒ වගේ කාලෙක මම කියන්නේ මේ සමහරට මේ කතාව කොහෙන් හරි මීට කලින් ඔයගොල්ලෝ අහලත් ඇති හොඳේ අර සර්ෆ් එක්සල් කතාව වගේ එකක් නෙවෙයි මේ අතට මේ සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි අතර තිබ්බනේ ලොකු ගැටුමක් හරිද එතකොට සිංහල මිනිස්සුන්ගෙන් ළමයි ජනගහනය වැඩි සිංහල මිනිස්සු කට්ටියක් එකපාරක් ඔන්න ලෑස්ති වුණාලු මුස්ලිම් අහුවෙන එකට දෙන්න ඕනි දෙන්නම් වැඩේ කියලා මේ මුස්ලිම් මිනිස්සුන්ට කියන්න අමාරු වචන තියෙනවා සමහර කතෝලික මිනිස්සුන්ටත් එහෙම සමහර අමාරු වචන තියෙනවා දැන් හාල් කියන්න බෑ ආල් කියලා කියන ගොඩක් කට්ටිය ආල් හය නෙමෙයි අය එහෙම කියනවා සමහරුන්ට දැන් ඔය මුස්ලිම් මිනිස්සුන්ට බාල්දී කියන ටිකක් අමාරු ඒගොල්ලන්ට කියන්නේ නිකන් බාල්දී වගේ නිකන් කියවෙන්නේ නැහැ පොඩි නිකන් ප්‍රොනවුන්ස් වෙන්නේ නැති ගතියක් තියෙනවා ඉතින් දැන් මොකද උනේ සිංහල මිනිස්සු දැන් කඩු ගන්නාවේ අර කඩු ගන්නා view point එක තියෙන අර ඉරුමු කඩ ටිකක් එහෙම තියෙනවා වම් පැත්තෙන් මේ මවනල පැත්තෙන් යනකොට දකුණු පැත්තෙන් බතලේ ගල කන්ද පේනවා බැලුම්ගල පේන එක පැත්තකින් මොම් පේනවනේ ඔන්න ඔතන පොඩි මුර පොලක් වගේ දාලා දැන් මුස්ලිම් මිනිස්සු ටික පෙළ ගැස්සුවා දැන් මේ මුස්ලිම් මිනිස්සු අර මොකක්ද ඒකට කියන ඒගොල්ලන්ගේ තොප්පිය වගේ එක දාගෙන ඉන්නේ තොප්පිය වගේ එක දාගෙන නම් පටස් ගාලා අහුවෙන එහෙම අහුවෙන එකක් නෙවෙයි මේ කියන්නේ හොඳේ දැන් ඔන්න බාල්දියක් ඉස්සරහෙන් තිබ්බලු බාල්දියක් ඉස්සරහෙන් තියලා මේ දැන් එක මනුස්සයා මෙහෙම ඉස්සරහට ගන්නකොට මේ මොකද්ද මේ වාල්දිය උඹ මුස්ලිම් නේ කියලා ඌව පැත්තකට කරගෙන ගිහලා උඩ ගහනවා එක මනුස්සෙක් දැන් බලන් හිටියලු හරි කොහොම හරි try කරලා මම කියනවා මේකට බාල්දී කියලා කොහොම හරි මම කියනවා කියලා දැන් ඔන්න හිතාගෙන යනවා හිතාගෙන ගිහිල්ලා හිතපු විදිහටම ඒ මනුස්සයා ගොළු මේ මොකද්ද
බාල්දිය මොකක්ද බාල්දිය යනවා දැන් ඒ මොන්ස මෙම යනවා යනකොටම ශරිනය මාතියා කියලකොඩ ඉවරයිල්ලම ශරිනය මාතිය කියලා හපු ගමන් ඇදලා අරගෙන ඉතින් මොනවද නන්දිකට කලපුඩ ගියාවගේ තමයි ඩාන් ඩූංගල් ගහලා ඒ වගේ අර මාළුව නැහින්නෙත් කටින්ද කියලා කියනවනේ නේ ඒ වගේ තමයි අර මට තාම මතක් වෙනවා ඉතින් අර කතාවක් මම පන්තිය නම් කියලා තින අර රටවල් ගොඩ කර පංචමහා විල් වලට බහැලා මේ අර කිඹුලාගේ කතාව ඒක මට කියන්න බෑ පන්තිය වගේන මං කියනවා මෙහෙම කියන්න බෑ මේ ඉතින් මේ ඔහොම තියෙනවා බෑ බෑ අම්මු එක් කියන්න බෑ මේ ඔන්න ඒ කතා අහල තින කට්ටියගේ මැසේජස් මට එනවාද මේ ඉති කොහොමරි මේ සෝෂණය දැක කාලෙකින් සෝෂණී පන්තියාවනය මට මතක තිර මේ ඉති ඒ මුස්ලිමින්සුන්ට ටිකක් කතා කර නමාරු ළමයි ඒකැන අපිගෙන ඒක භාෂාවත් එක්කන ඒගොල ගොඩා කරාර මේ අරාවි භාෂාවට හුරු වචනය ගොලො කියන්නේ දැන් ඔය මුස්ලිම් මිනිස්සු කියන්නේ අයියෝ මාතියා කියලා වැඩන්න ඒක බඩුමිලා ආශ උෂට තමා තියෙනවා එක අපිට කරගන්න දෙයක් නෑ දැන් අපිටත් එක ඒක මේ අබ්‍රෝඩ්න්න තමයි තියන්නේ එකකුළු අර ඉංගලිස් කෑලි මැද්දෙන් දාන බ්‍රෝඩ්න ඕවශීෂන්ට තමයි මාතිය තියෙන වෙන යෝ කරන්න දෙයක් නෑ අප්පා කියල කියන මිනිස් මුස්ලිමින්ස එමන කතා කරන්නේ දැකලදින මේ රාසයට මාර හැකියාවක් නති එහෙම කියනොයගොල් මේ යෝ මාතියා ඒක කරගන්න දෙයක් නෑනේ කියල කියනවා ඉතින් මේ ඒගොලන්ගේ හැටි වචනවල හැටි මේ ඒක තම හැටි එහිවිදි අර ලොකුවට කියන්න බෑ සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ඉති දැ මේ දවසල මේ කරලියේ ඉන්න දේශපාලක් යුත් ඉන්නවා ඉතින් සමහර වෙලාට ඒගොලු කතා කරන විට කතා කරන්න කියලගෙන හෙම ලොකු හැකියාවක් නෑලමට ඉදමං කියන්නේ සට බැරි දෙයක් නෑ ජීවිතයට හැම දෙයක් පුළුවන් දැනට දැකපු එකම ගුරුවර ඇස තැංකු තැංකු නැනවන් කියන්න මොකක් දන්නද අර මේ රතු පක්ෂනායකය එයා කතා කරන විදිහ පොඩි මාර පොඩි ඩීසන් ගති ඇතින මංහරි කැමතිඒකට මංගැන මගේ පක්ෂ කෙනෙක් කියල හෙමන විය මේ ඒ කතා කරන විදිහට මංහරි ආස දපට කල්පනක් කළ බලන්න ද මේ පහුගේ දවස්සල තිබ්බා වැලන්ටයින් ටෙඩි බයාල අරගෙන යනවා චොක්ලට් අරගෙන යනවා රෝස මල් අරගෙන යනවා එහෙමනි කියන්නේ මාර පිළි වෙලයි පොඩි කලිය එකක් තින පොඩි අර අපිගෙන වතුර බින්දුවගේ හරිම කලිය අහංගින් ඩාසීතනවා ඒවාගේම තමයි මේ අර අපේ මහින්ද රාජපක්ෂ කතා කරනකොට අහංගින් හිතනානේ අප ආමුදුරුවනේ අපි කියන්න ඕනි දැම්ම මේ ගොල්ලො මේක බාරගත්තර මේ ගොල්ලන්ට කරන්න බෑ ගෑස් තියෙනවාදික අපිට හන්ඩ සිද්ධෙනවා දැ සැපද කියලා අහනවනේ ඇහුවාම අනේස මරු හරි ඉති මේ එහෙම ඇහම සමහල්ලාට අපිට අහගින් හිතනවා මේ දයිවේ වල යනකම්ම බයින අපිට හොරා හොරාගෙන අප ආමුදුරුවනි මං අහන්නේ තම අහන්නේ අපිට හයිවේ එකක් හැදලා දුන්නේ කවුද කියලා අහනවනේ එහෙම ඇව්වම හංගිට හිතනවා බා හරිද එහෙම කියනකොට පුද්ගලික මටුනත් අහංගින්න හිතනවා යකෝ මේකනම් සයනම් මරු ඒවයිස සුදුවන්න එකක් රයිට් මේ එටද සුදුවන්න කෙත්තන් ද රනිල් කොහොමද රනිල් කතා කරනට ද විශේෂයෙන් කියන්ටෝනි මේ පාටලි ඇමැත්තුම දැමතන මේ නැගිට්ටා එහෙම කිව්හම මෙලෝ රහක් නෑලම යහන්ගින්ට හිතෙන්නේ ෑන මං කියන්න ොඩ ගැම්මට කතා කරන්න ඕනි මම ඉන්නකාන් එක රණවිරුවෙක්වත් විදුලු පුරට අරගන්න දෙන්න අපේ ආමුදුරුවනේ අපි කිල නොච්චයනකොට කිව්වා අපි මැදවච්චයනවා කියලා අපි අලිමංකට අල්ලනකොට කිව්වා අපි පාමංකට යනවා කියලා හැබැයි අපි යුද්ධවර කරා අපි කිව්වොත් දෙයක් කරනවා එහෙම කියනවා හරි ඇති
අපි යම් පාඩමට මේ ඕගලන් නිදිමත යන්න මම පොඩි කෑල්ලක් කිව්වේ නෑ ඇත්තටම මේ පුද්ගලික විදිහින් කතා කරනකොට අහගෙන හිතනවා ගෙවල් වල මිනිස්සු මොනවද හිතනවද දන්නේ මං ගැන රයිට් දෙයනේ මහින්ද රාජපක්ෂ ආවගේ එමමයි රයිට් දැන් මම හෙට උදේ රෙකෝඩින් එක බලන්න ඕනි මේ හෙට උදේට බලන්න ඉන්නේ හෙට උදේ මම කොළඹ යන්න ඕන ළමයි මේ අද දැන් පන්ති කර කරලා රෙකෝඩින් එක පොඩ්ඩක් අහලා බලන්න ඕනේ මොකද තත්ති කියලා හරි හරි අපි යම් පාඩමට ඉතින් දැන් කියනවා මේ ඒ වන විට පරිවර්තන වී තිබූ කුස ජාතකයේ වෙස්සන්තර ජාතක වැනි ජාතක කතාද උම්මග්ග ජාතක වැනි අති දීර්ඝ ජාතක කතාද මේට අතුලත් කර ඇත. ಭಾರತೀයනට මහා භාරතයේ රාමායනම හෙළයන්ට ජාතක පොත වැදගත්ය. right. මෙරට වැසියාගේ ජීවන දර්ශනය සාරධර්ම පෝෂණය රාජ්‍ය පාලනය අධ්‍යාපනය කලාව නාට්‍ය මෙන්ම සමාජ සදාචාරය සම්බන්ධයෙන් ජාතක පොත තරම් බලපෑ වෙනත් කෘතියක් නැත. ඔව් බුදු සමයේ මූලික ඉගැන්වීමක් වන කර්මයට කිව්ව නේද? මෙම ජාතක කතාවලට පාදක වූ සියලු කතා බුද්ධ භාෂිතම නොවේ යන වත්මන් නැතම් වියතුන්ගේ මත වී ඇත. කේ ජයතිලකයන්ගේ අදහසට අනුව ජාතක කතා බුද්ධ භාෂිත හෝ බුද්ධ කාලයේ සිදු වූ ඒවා නොවේ. කේ ජයතිලක කියලා කියන අපට වැසිකිළිය කියන කෙටි කතාව ලියපු එක්කෙනා නොනිමිසිටම ලියපු කෙනා. හොඳේ. මේ YouTube දාන්න එපා සුදු වෑන් එකක් කි. මේ එතකොට කේ ජයතිලක කියනවා මේ 550 ජාතක පොතේ තියෙන බුද්ධ භාෂිත කතා හෝ බුද්ධ කාලයේ සිදුවෙච්ච ඒවා නෙවෙයි. මේ සහ මුලින්ම ගොතන ලද කතා යන ඔහුගේ අදහසයි. මේ කියනවා මේ ගොතලා කතා විදිහට ගොතලා හදපු කතා මේ. කතා විදිහට ගොතලා හදපු කතා. එහෙත් මහාචාර්ය සුරවීරයන් ඒවි සුරවීර මහාචාර්ය සුරවීරයන් පවසනුයේ කුද්දක නිකායට අයත් නිසා මේ කතා නියත වශයෙන්ම බුද්ධ භාෂිත කතා ලෙස පිළිගත යුතු බවයි. ඒකට මත ඕනි මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. Tamanට කැමති මතයක Tamanට ඉන්න පුළුවන්. ජාතක පොතේ කර්තෘත්වයේ සාම්ප්‍රදායිකව දෙවන පරාක්‍රම බාහු රජුට පැවරුවද ඇතම් වියතුන්ගේ මතය වන්නේ වීරසිංහ පතිරාජ නම් ඇමතියා විසින් මෙම පොත සකස් කළ බවයි. ජාතක පොතේ කර්තෘත්වයේ සාම්ප්‍රදායිකව දෙවන පරාක්‍රම බාහු රජතුමාට පැවරුවට ඇතම් වියතුන්ගේ මතේ වීරසිංහ පතිරාජ නම් ඇමතියා විසින් මේ පොත සකස් කළ බවයි. මාටින් වික්‍රමසිංහ පවසනුයේ මෙහි කතාවෙන් කතාවට ඇති භාෂා විවිධත්වය සහ ආකෘතිමය වෙනස්කම් නිසා පොත බහුකර්තෘ නිපැයුමක් බයි. නියම පොයින්ට් එකක් ඕක. මාටින් වික්‍රමසිංහ කියනවා මේ කතාවෙන් කතාවට මේවැ භාෂා වෙනස්, ආකෘතිය වෙනස්, සන්දර්භය වෙනස්, විවිධයි. ඒ නිසා මේ කතා බහුකර්තෘ මණ්ඩලයක් විසින් තමයි රචනා කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කර්තෘල ගොඩක් එකතු වෙලා මේක රචනා කරා කියලා තමයි මාටින් වික්‍රමසිංහ කියන්නේ. එසේ වුවද අමාවතුර, බුත්සරණ, කෞසිලුමින කළ පඬිවරුන් මෙන්ම තම භාෂා ප්‍රවීණත්වයේ පාණ්ඩිත්‍ය පෙන්වීම පසක තබා එසේ වුවද අමාවතුර බුත්සරණ කෞසිලුමින කළ පඬිවරුන් මෙන් තම භාෂා ප්‍රවීණත්වයේ පාණ්ඩිත්‍ය පෙන්වීම පසක තබා ජාතක කතාකරුවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සාමාන්‍ය ජනතාවගේ තෙරුවන් කෙරෙහි වන ප්‍රසාදයේ වැඩිදියුණු කිරීම සඳහා තත්කාලීන සාමාන්‍ය ගැමිවහර උපයෝගී කර ගනිමින් ජාතක කතාව පරිවර්තනය කර ඇති බව පෙනී යයි. ඒ කියන්නේ අමාවතුර බුත්සරණ කෞසිලුමන වගේ මේ ඒව කරපු පඬිවරු තමන්ගේ භාෂා ප්‍රවීණත්වයේ කියනවා පැත්තකින් තියලා සාමාන්‍ය ජනතාවගේ ශ්‍රද්ධා බුද්ධිය අහලා වර්ධනය කරගන්න බුද්ධිය සහ තෙරුවන් කෙරෙහි එහෙම නැත්නම් තෙරුවන් කෙරෙහි ජනතාව සතු ශ්‍රද්ධාව ගෞරවය භක්තිය කියන එක වැඩි දියුණු කරන්න තමයි මේ කතා කළේ කියලා තමයි කියන්නේ. සර් මේ අහලා දින පොඩි ප්‍රශ්නයක් මෙන්න මෙහෙම එකක්. සර් මේ කාලයක් යනකොට සමහර ගායකයන්ගේ මේ ගායනා කරන විදිහ වෙනස් වෙලා තියෙනවා නේද? වෙනස් වෙලා තියෙනවද? ඔව්. මේ ඒක අහලා තියෙන්නේ මේ ඔය අහන්නේ මෙයා ගැන. අසංග ප්‍රියමන්ත පීරිස් කියනවා යහන්නේ. නේ? අසංග ප්‍රියමන්ත පීරිස්ගේ ගායන කෞශල්‍ය කියන්නේ ගායන විදිහ වෙනස් වෙලා තියෙනවා හැබැයි. මම ඊටාම් ප්‍රිය කරන ගායකයෙක් සහ හරි ලස්සන ගීත තියෙනවා. ඔව් අසංග ප්‍රියමන්ත පීරිසුත් මේ
කාලයක් යනකොට එයාගේ මේ ගායන කෞශල්ලේ ගායන රටා වෙනස් කරගත්තා. දැන් ඉස්සර එයා කියන්නේ මේ ලැබුණත් නෙත් යුග දහසක උරුමේ මදිමට මුළු සංසාරයුගේ ඔබව බලා ගන්නට අම්මේ කියලනේ. දැන් වෙනස් වෙනකොට දැන් වෙනකොට ඒක වෙනස් කරලා තියෙනවා මේ ලැබුණත් නිත් යුගී දහසක උරුමී මදිමට මුළු සංසාර යුගී ඔබව පලා කන්නට අම්මී වෙනස්ලා තියෙනවානේ. ඔය ඕක අහගන්න නැති මගෙන් ඕක කියන්න නැති. පන්ති හිටපු කෙනෙක් පන්ති හිටපු කෙනා මම පන්ති ඔය කියලා කියලා තියෙනවා. දැන් අර කියන්නේ මේ ආදරෙයි මං ඔය හිතට සේටද මොනා වෙලාද දෙන්නේ මේ ආදරෙයි මං ඔය හිතට තාමත්නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් කියන්න ඕනි ආදරෙයි මං ඔය හිතට තාමත් ඔහොමනේ. එයා කියන්නේ මේ ආදරෙයි මං ඔය හිතට තාමත් ඔහොමනේ කියන්නේ. ඇස ඇයිස ඉතින් බං උඹලට නිදි මතයින මගේ නින්දන අදරට නින්දන නැතිවෙයි. පතුල් පාන සිම හරියට හරි මට ඕක අමත කලා තිබ්‍ය අචින්ත මේ ඉසරමං කියනවා මේ අසංග ප්‍රියමන්ත පිරිස්ගේ ගම ඇවිල්ලා පතුල් පාන කියලා. ඇයි දන්නවද? එයාගේ සින්දුවක් තියෙනවා මේ මොකක්ද අපේ සින්දුව සින්දුව මතක් කරන්නකෝ අචින්ත. මොකද සින්දුව ඇතුල් හිතේ හිත පතුලේ ඇතුල් හිතේ හිත පතුලේ පරිස්සමින් හංගා තුරුණු හිතේ සිව්මැලියේ සිහිකර නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදු කින්මා කර පින්නා. අපි ලිරික්ස් අරගෙනම කියවුන නැත්තම් එහෙම හරි නෑනේ. ඒක තියෙන්නේ ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා තුරුළු සුවේ සිව් මැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පවා සිඹසිඹ නිදු කින්මා කර පින්නා නැලවිල්ලෙන් ආත්මෙම උණුහුම් කළ අම්මා මගේ අම්මා. දැන් ඕක මට කියනකොටම ඇහෙන්නේ වෙන විදිහකට. එහෙම ගීත මට තියෙනවා හොඳේ. මට පොඩි යවුලක් තියෙනවා. සමහර ගීත ඇහෙන්නේ ඔප්සෙට් විදිහට. දැන් ඕක කියන්නේ ඇතුල් හිතේ හිත පතුලිම පරිස්සමින් හංගා තුරුළු සුවේ සිව් මැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පාන සිඹ සිඹ නිදුකින් මා කරපින්නා නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගී අම්මා. ඔහොම යන්නේ. ඒකනේ එහෙම ඒකනේ යයි කියන විදිහ මේ ඒකයි සර්ට වොයිස් චේන්ජ් කරන්න පුළුවන් ශානියමයි. ඇයි අර තියෙන්නේ මේ සමහර ගීත මට ඇහෙන්නෙම අවුල් විදිහට. දැන් අර මරු සින්දුවක් තියෙනවා මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්. ඕක තියෙනවා මේ රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා කියලා. මට ඇහෙන්නෙම අවුල් විදිහටනේ. ඒ කියන්නේ සින්දුව මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා. ඔහොමනේ මට ඇහෙන්නේ රස රහස් කියනවා විටකදී එඩිට් කරනවා කියලා. ඉතින් හිතපංගෝ රස රහස් කියනවා විටකදී එඩිට් කරනවා. සර් සුපිරි පන්ති thank you. මේ එතකොට මේ තව තියෙනවා මේ ජීවන විලමද වැජමන කකුලකි රූබර් වූ යුතුයි කියලා තියෙන්නේ. මට ඇහෙන්නේ මොක අවුල් විදිහටනේ බං. මට ඇහෙන්නෙම මේ ජීවන විලමද වැජමන කකුලක චූබර වූ යුතුයි කියලා. හරිද? ඉතින් මේ ඔය වගේ ඒවා මේ ඔය වගේ තියෙනවා. ඉතින් රස්ස කතා නම් තියෙනවා ඕනි තරම්. හරිද? ඉතින් මේ ඕකයි වැඩි. සෑමදාම මේ වගේ 12 වෙනකම් කරමු. සුපිරි පරි ඉතරෙන පන්ති. thank you. right. ඉතින් මේ එහෙම අපිට සමහර වෙලාවට අවුල් සින්දු ඇහෙනවා නේද? ගොඩක් වෙලාවට ඉතින් අය අර තියෙන මේ අන්තිම සින්දුව මේ ඒකේ
ඕක අහුනේ මේ මායර මගේ යාළුවෙක් මේක එක දවසක් කරලා සින්දුවක් කිව්වේ මේනක කියලා අපි දෙන්නත් එක කාර්ය කියනකොට ගියා සින්දුවක් මේ අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයන මැනවිදා තනිකර එළියේ කියලා මං කිව්වා මේ අයියෝ බං තනිකර එළියලු මේ ඔක්කොම මේ මනුස්සයෙක් කියලා කියන්නේ අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මැනවිදා තනිකර එළියේ කියන්නේ මාව තනි කරලා මේ දාලා යන්න එපා කියලානේ මේ මට නිකන් ඒ කියන්නේ අනිත් පැත්තේ තේරුම තනිකර එළියේ ඒක ඔක්කොම එළියේ නිකන් නිර්වස්ත්‍ර වෙලා වගේ අදහසක් ඒ වගේ වෙනවා ගෙදර මිනිස්සු තිනා වෙනවා රස කතා නම් සොය තමයි thank you right දැන් ඇති right ඇයිස සපත්තුමල රාරතු පාටයි මට ඇහෙන්නේ සපත්තුමල ලාරා පුතාටයි ඔව් සර් මගේ පන්තියක් හම්බුණාමයි නියමයි සර් අනේ සර් බටරි දෙන අහිනා වෙලා නිදිමත left අද සර්ට මොකද උනේ බල සර් ගෙටි දන්නේ නැහැ රස කතා කියන්න ගත්තොත් එහෙම මං එළි වෙනකන් කියයි මං ඒකනේ කිව්වේ රිවිෂන් එක දැම්ම මම රිවිෂන් එක රැට දැම්මෙම අපිට පොඩි මේ රිවිෂන් එකේ පොඩි වෙන රහක් තියෙන නිසා හරි අපි යම් පාඩමට දැන් ඔන්න මේ කමෙන්ට්ස් එනවා ඕ ගාලා සර්රුත් අපි වගේ මේ ටිකක් නෙවෙයි ගොඩක් පිස්සු රෑන ඩාංගන ඩූන්ගෙන අනේ දෙයනේ සේනම් මරු අද සයට මොකද වුණේ අම්මෝ තව තියෙනවා ළමයි කතා වුණ තර රයිට් මට අපරාධ සර්ෆෙක්ස් කතාව අද කියන්න තිබ්බ උඹලා ඔක්කොම බය කරලා අන්තිමට ආතල්ල ගත්තේ ෂී ඉස්සරුණාම රයිට් ගම්මත් තමාස thank you හොඳම සෙල්ලම් එළියන ජාමයට ඒකනේ රයිට් දැන් ඔන්න ජාතක කතා පරිවර්තනය කරාලු තත්කාලින මේ සමාජ ජනතාවගේ ශ්‍රද්ධා බුද්ධිය වර්ධනය කරවන්න ඕන නිසා මේ ඉතින් ඔන්න දැන් තියෙනවා නිදාන කතාව වර්තමාන කතාව ධම්සභා මණ්ඩපයේ භික්ෂූන්ගේ ආරාධනය අතීත කතාව හෙවත් පෙරසිරිත ධර්ම කරුණු ගාථා මගින් කියනවා අර්ථ විවරණ සමෝදාන හෙවත් පූර්වාපර සංදි ගලපීම අතමයි සර් ඇත්තටම කවුද කියලා දැක්කේ thank you දැන් මේ බලන්නකෝ පුතා ධර්ම මේ මොකද ධර්ම කරුණු ගාථා මගින් කියන එක ධර්ම කරුණු ගාථා මගින් කියන එකට මම උදාහරණයක් කියන්නද ආමෙදි මම මේ උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහයේ අරගෙන මේ පොඩි කොටසක් ඔයගලන්ට කියලා පෙන්නන්න ජාතක කතාවෙන් නැතුව මේක සද්ධර්මාලංකාරයේ නන්දිවාණ්‍ය කතාවස්තුවේ කොටසක් හොඳයි ඔන්න බලන්න මේකේ දැන් මේකේ තියෙන්නේ ඇමති කෙනෙක් ඉන්නවා ඒ ඇමති මේ ජාතක කතාවේ තියෙන හොඳයි ඒ ඇමති මේ එයාට බදු පඳුරු ගන්න තිබ්බ නගරයේ ඉන්න වෙලෙන්දගේ බිරිඳට අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගමු කියලා ආරාධනා කරනවා. ඉතින් උසස් පෙළ සිංහල කරනකොට මේවා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ඒ සීව කියලා ඒ අමාත්‍යවරයා ගන්නම සීව. ඒ සීව අමාත්‍යවරයා නන්දිය වෙලෙන්දාණන්ගේ බිරිඳට තමන්ගේ මේ අදහස කියලා එවන්නේ මේ එයාගාව මෙහෙකාර සේවයේ ඉන්න ස්ත්‍රියක ලබා. ඒ ස්ත්‍රිය මේ යෝජනාව අරගෙන නන්දිය වෙලෙන්දාගේ බිරිඳ ගාවට ආවම නන්දිය වෙලෙන්දාගේ බිරිඳ කියනවා මේ ශරීරය කිසිම මේ ගන්න ඕනි දේවල් තියෙන ශරීරයක් නෙවෙයි. අපේ මේ ශරීරය කුණු ශරීරයක්. එහෙනම් ඔයාගේ මෝඩ ඇමතිට ගිහිල්ලා කියන්න නිකන් මේ විකාර කතා කරන්න තු ඉන්න කියන. ඔක කියනවා. කියලා දැන් ඒකේ ධර්ම කරුණ ටික මෙන්න මෙහෙම විවරණය කරනවා. ධර්ම කරුණ ටික කියන්නේ කතාව කියාගෙන ගිහිල්ලා ගාතාවකින් ඒකට අදාළ ධර්ම කරුණ කියන මෙන්න මෙහෙම. ඔන්න බලන්න. අපි ගමු ආමෙති ඔන්න කියනවා මෙන්න මෙහෙම දැන් ඔන්න අමාත්‍යගේ බිරිඳ ඇවිල්ලා මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා කරාට පස්සේ නන්දිය වෙලෙන්දගේ බිරිඳ කියනවා මෙසේ අමාත්‍යගේ මෙහෙවර ගිය තනත්ති කී ස්වරූපේ අසා වෙළඳාණන්ගේ භාර්යාවෝ ස්වභාවයෙන්ම තමන් තුනුරුවන් කෙරෙහි මමත්වයේ ඇතිව ශ්‍රද්ධාවන්ත හේනුත් පළමු තමන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතින් බණ ඇසූ හේනුත් දැන් මේ විස්තර ටික කියන්න අවශ්‍ය නැහැනේ
ඒ කියන්නේ මේ නන්දි වෙලෙන්දානන්ගේ බිරිඳ ඒ වගේ අයෝජනා වලට කැමති නෑ. ඒ නිසා එයා කියනවා අපේ මේ ශරීරයේ කුණු කොටස් 32ක් තියෙනවා. ඒ කුණු කොටස් 32කට තියෙන හින්දා අපේ ඇඟ කියන්නේ තනිකරම ජරාවක්. ඒ හින්දා ඔයාගේ ඇමතිට කියන බොරුවට මට ආදරය කරන්න එපා කියලා. ඒක කියලා මෙන්න මෙහෙම කියනවා. කායෝ යං කුණපේ ජාතෝ කුණපෝ කුණපේ රතෝ ඉන්ද්‍රජාලක රූපෝව බාලා නාම විපත්තිතෝ අමෙජ්ජ පොත්ත කෝවායන් චිත්තිතෝ බාල නන්දිතෝ වන්තිසන්විද කොට්ටාසෝ කේසලෝමාදිකෝ අයං දුග්ගන්ධෝ අසූචි කායෝ කුණපෝ උක්ක රූපමෝ නින්දිතෝ චක්කු භූතේසි කායෝ බාලාභිනන්දිතෝ අද්ද චම්ම පටිච්චන්නෝ නවද්වාරෝ මහාවනෝ සමන්තනෝ පග්ඝරති අසූචී පූති ගන්ධයෝ. දැන් අර සම්පූර්ණ කතාව කියාගෙන ගිහිලා ධර්ම කරුණු ටික ගාථාවෙන් කියනවා. ඒක තමයි ඔය ධර්ම කරුණු ගාථාමකින් කියලා කියන්නේ. ඉහත සඳහන් ආකෘතිය ඔස්සේ ජාතක කතාව නිර්මාණය කළ ජාතක කතා කරුවාගේ මූලික පරිමාර්ථය වූයේ ඔන්න වෙලාව මධ්‍යම වෙලාව මධ්‍යම රාත්‍රී 12යි මිනිත්තු 2යි. අර රේඩියෝ වල කිය ඉහත සඳහන් ආකෘතිය ඔස්සේ ජාතක කතාව නිර්මාණය කළ ජාතක කතා කරුවාගේ මූලික පරමාර්ථය වූයේ සමාජයට යම් උපදේශයක් සැපයීමයි. එමගින් සදාචාර සම්පන්න good morning හැම දෙනාටම සුබ උදෑසන. ඔන්න ස්ටේටස් ගහලම දැන් දාන්න පුළුවන්. අපි රෑ 12ටත් වැඩ මොරාල් එකේ ගැම්මේ ඉන්නේ අපි. සෙඩත මොකක් කරේලා අයියෝ good morning හැමෝටම good morning ජය වේවා. ඔන්න බලන්න මෙහෙම අපි ඔක්කොම මූණට මූණ බලාගෙන දවස ආරම්භ කරන්න තියනවා කියලා කියන්නේ කොච්චර ෂෝක්ද. right හැමෝටම good morning. දැන් ස්ටේටස් ගහලා දාන්න පුළුවන් ආ. right මේ ඉහත සඳහන් ආකෘතිය ඔස්සේ ජාතක කතාව නිර්මාණය කළ ජාතක කතා කරුවාගේ මූලික පරමාර්ථය වූයේ සමාජයටම උපදේශයක් සැපයීමයි. එමගින් සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම ඔහුගේ පරමාර්ථය වී. ජාතක කතා කරුවාගේ පරමාර්ථය තමයි සදාචාර සම්පන්න සමාජයක් බිහි කරන එක. ශ්‍රව්‍ය ගෝචර රටාවෙන් රචිත ජාතක කතා මගින් දැක්කන කරුණු මගින් ශ්‍රාවකයා ඇදබැඳ තබා ගැනීමේ ශිල්පීය ක්‍රමයක් වශයෙන් උපමා කතා, උපදේශ කතා, හාස්‍යෝත්පාදක කතා සහ පුද්ගල මනෝභාවයන් විවරණය කිරීම. ඔව් දැන් ජාතක කතාවල තියෙනවා මෙන්න මෙහෙම જાතියක්. ජාතක කතා පොඩි ළමයි මාත් පින්තූරයක් ගහ ගන්න. ඕගොල්ලොත් එක ෆස්ට් ටයිම් මෙහෙම ඉන්නේ. හරි මේ good morning අනේ good morning හැමෝටම good morning සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ right මම කියමින් හිටියේ මේ නාඩයකින්න මේ මම කියමින් හිටියේ මේ ජාතක කතාවල තියෙනවා පුද්ගල මනස විවරණය කරන කතා, ප්‍රේම කතා, යුද්ධ කතා මේ ඔක්කොම ජාතක කතාවක තියෙනවා. හරිද? එතකොට ජාතක කතාවක මේ ඔක්කොම තියෙනකොට උපදේශ කතා, හාස්‍යෝත්පාදක කතා, හරි පුද්ගල මනෝභාවයන් මිනිස්සු හිතන විදිහ විවරණය කිරීම ඉතා දක්ෂව සිදු කරලා තියෙනවා. සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් නොව බෞද්ධ ග්‍රන්ථයක් වශයෙන් ගත් කල බුදු සිරිත අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම නිසා බෞද්ධ දර්ශනයට යම් පමණකින් ජාතක කතා කරුවා හානියක් කර ඇතැයි යන මතයද වියතුන් අතර ඇත. ඔව් බුදු සිරිත අතිශයෝක්තියෙන් වර්ණනා කළ තියෙන සමහර තැන්වල. ඒ නිසා බෞද්ධ දර්ශනය කියන එක සමහර තැන්වල මේ සමහර තැන්වල හානියකට ලක් වෙලා තියෙනවා. ඒකත් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් සාහිත්‍ය කෘතියක් ඇතුලේ. එහෙ ජාතක කතා තුළ ඉදිරිපත් කර ඇති අදිමානුෂීය චරිත ක්‍රියාකාරකම් තිරිසන් සතුන් සතා කතා කිරීම
ප්‍රාතිහාරයන් සහ අභව්‍ය සිදුවීම් නිසා සාහිත්‍ය කෘතියක් වශයෙන් අගය කිරීමේදී පාඨකයාගේ විශ්වසනීයත්වය පළුදු වීමට බලපෑ ඇත. සමහර කතා කියවුවහම අපිට හිතෙනවා ඇත්තටම එච්චර දේවල් වෙන්න පුළුවන්. එහෙම එච්චර ඒ කියන්නේ ඇත්තටම එහෙම එච්චර දේවල් වෙන්න පුළුවන්ද කියලා අපිට සමහර වෙලාවට හිතනවා නේද? එතකොට ඒ හිතනකොට සමහර වෙලාවට බුද්ධ දර්ශනයේ සමහර තැන් අනේ මහා අතිශයෝක්තියක් කියලා හිතෙන්නත් කෙනෙක්ට පුළුවන්. අපිට එහෙම හිතෙන්න දුන්නාට පිටේ ඉඳන් බලනකොට හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ අන්න එහෙම පොඩි මේ චෝදනාවක් එල්ල වෙලා තියෙනවා කාටද? අපේ ජාතක කතා කරුවන්ට. වෙලාව 12:06යි. දැන් මට මේ වෙලාවේ ආයෙ පොඩි කතාවක් මතක් වෙනවා. මම මේක පන්ති නම් කියලා තියෙනවා. අර මේ සරරාත්‍රික පිරිත් කියනකොට හාමුදුරුවෝ මේ තේ එකක් ඉල්ලපු විදිහ දන්නවද ඔයගොල්ලෝ? ඉතින් මට නම් නෑස චුට්ටක්වත්. තේ එක ඉල්ලපු විදිහ දන්නේ නැහැ නේද? දැන් සාමාන්‍යයෙන් බලා මේ මං කියන කතාව වලට හයියෙන් කෑ ගහලා hina වෙන්න මේ යන්න එපා. ගෙදර මිනිස්සු ඉඳලා ගිහම පොල්ලක් අරගෙන ඉල ගහයිය. ඔන්න මම නම් දන්නේ. මේ සාමාන්‍යයෙන් පිරිත් කියනකොට සරරාත්‍රික පිරිත් කියනකොට කොට්ට පොල් දෙනවා මේ කන්න පිරිත් කියනකොට නැත්තම් කෝපි දෙනවා බොන්න. ඉතින් ඔහොම වෙලා හාමුදුරු කෙනෙක් ගියාලු මේ හාමුදුරු සම්බන්ධ රසකතා දෙක රසකතා කියලා කියන්න බෑ දෙවෙනියට කියන එක නම් ඒක මගේ අත්දැකීමක්. හොඳේ මම එක කියන්නම්. ඔන්න දැන් හාමුදුරු කෙනෙක් ගියාලු මේක කතාව මේක හදපු කතාවක්. මේ පිරිතකට හාමුදුරු කෙනෙක් පිරිතකට ගිහිල්ලා දැන් ඉතින් ඔන්න පිරිත කියාගෙන යනවා. දැන් කියනකොට හාමුදුරුවන්ට තේරෙනවා මේ ගෙදර මිනිස්සු කුණු ලෝභයි. අර සමහර ඉන්නවා නේද මිනිස්සු ගෙවල් වලට ගියාම තේ එකක් බොන්න කතා කරන්නේ නැහැ, වතුර එකක් දෙන්නේ නැහැ. අර හරි කුණු ලෝභ මිනිස්සු ඉන්නේ. ඒ වගේ ගෙදරක පිරිතක් කියන්න සෙට්ලා හාමුදුරුවන්ට. දැන් හාමුදුරුවන්ට තේරෙනවා දැන් 11 වුණා, 11 මාර වුණා, 11යි 45 වුණා, 12 වුණා, 12 මාරයි 1යි තේ එකක් පේන තෙක් මානෙකවත් නැහැ. හාමුදුරුවෝ මොකද කරේ? බණ කියන එක පිරිත් කියන එක ඇතුලේ හාමුදුරුවෝ මොකද කරේ? පිරිත් කියන එක ඇතුලෙන්ම තේක ඉල්ලුවා. තේක ඉල්ලුවේ කොහොමද දන්නවද? දැන් කියන්න එපා හාමුදුරුවෝ ඉදිරියම කිව්වා කියලා. ඒවං මේ සුතං මේතං සමයං භගවා සාවත්තියං විහරති 제තවනේ අනාථ පිණ්ඩිකස් ඔහොම කියලා කියාගෙන යනවනේ. කියනකොට මැද්දෙන් හාමුදුරුවෝ තේක ඉල්ලුවා. ඒවං මේ සුතං ඒතං සමයං භගවා තේකෝ යකෝ විහරති 제තවනේ තේකෝ යකෝ අයියෝ සෞදේට පිරිත් කියනවද ගෙදරට? නෑ මේ අනේ අයියෝ අම්මෝස ඒවං මේ සුතං ඒතං සමයං භගවා තේකෝ යකෝ විහරති 제තවනේ එහෙම සර් මාරයි සර්. ඉතින් සර් තේ දීලා දෙන්න ඉතින් ඊට පස්සේ නේද? ඒකත් ඉතින් හරියට මේ අහුවෙන්න ඕනේ. දැන් මං වගේ මිනිහෙක් ඕක පිරිත අහගෙන ඉඳලා මට ටුක් ගාලා මාට්ටු වෙනවා. හිනාව කට ඇතුලේ තියාගෙන හිනා වෙලා කක්ක වහින්න වගේ. සර්ට මොනවද බැරි? අනේ මට මොනවද බැරි කියලා මන් දන්නේ නැහැ ළමයි. පුළුවන් දේවල් නම් තියෙනවා ඉතින් ගොඩක් කියලා මම දන්නවා. right thank you. හැම අදහසම thank you. දැන් අර අනිත් කතාව. අනිත් කතාව මම 10 වසරේ විතර වෙච්ච එකක්. තමයි අපේ ඥාති කෙනෙක්ගේ ගෙදර තිබ්බ මේ පිරිතක්. නෑ බණක්. හරිද? බණක්. මේ බණ කියන්න දැන් මේ ඉන්නවා අපේ අක්කා කෙනෙක් මම පින්තූරෙත් දෙන්න නම් උනා. මේ අනේ ඉතින් මේ හිටපු ගමන් මම ඔය බැනලා එහෙම ස්ටේටස් පවත් දානවා මල වදේ හිටපු ගමන් එයාගේ. මේ ඉතින් මේ ඉස්සර ඉඳන්ම එන්න ජඩ වැඩ කරන්න. හරිද? හරිම ජඩ වැඩ කරන දෙන්නෙක් තමයි අපි දෙන්න ඊ කාලේ ඉඳන් මේ ඉතින් මේ කොහොම හරි දැන් මේක රෙකෝඩින් එක තියෙන නිසා මට මේ එයාට පෙන්වන්න පුළුවන් මං ඔන්න අක්කේ වාගේ මේ ඔයාට ලැජ්ජ කරා කියලා. ඒ හින්දා මං පෙන්වන්න පොඩ්ඩක්
එයාට මම කියන්නේ දෝනියක් කියලා. නෑලා මේ පින්තූර අයින් කරලා WhatsApp එකේ මම බැලුවා DP එකේ තියෙනද DP එක අයින් කරලා. මලක් තියෙන එක. මම පෙන්නන්න දවසක පෙන්නන්න අනිවාර්යයෙන්. මේ ඉතින් කොහොම හරි දැන් ඔන්න හාමුදුර දැන් ඔන්න පිරිත් කියන්න මේ සෝරි හාමුදුර බණ කියන්න දැන් හාමුදුර වඩිනවනේ. වඩිනකොට මේ මායියි කතා වුණා මේ හාමුදුරුවනේ ඉතින් අවයසයි හාමුදුරු වයසයිකට අවුරුදු 55ක් විතර ඇති හාමුදුරන්ට හාමුදුරු ටිකක් මහතයි. මේ ඉතින් හාමුදුරන්ට අපි තියමු හොඳ කැරගෙන පුටුවක් කියලා. එස කැරගෙන පුටුවක් තිබ්බා. කැරගෙන පුටුවක් තියලා හාමුදුරන්ට පඩික්කමත් පැත්තකින් ඉඳලා අපි ඔක්කොම ලෑස්ති වෙලා දැන් සැදැහැ සිටින් ඉන්නවා. අර ළමයි අර මේ පුටුවේ නෑ ඒක. සමහර පුටු තියෙන අර පිටිපස්සට පොඩි ලීවර් එකක් දානවා ඒක ටුක් ගාලා පැන්නුවේ නැත්තම් එහෙම නිකන් මෙහෙම පිටිපස්සට මෙහෙම යනවා. ඒ අර මේ රෙස්ට් එක වගේ තියෙන කොටස මෙහෙම පස්සට යනවා මෙහෙම වැටෙන්න වගේ යනවා සමහරලාට අත්දැකීම් ඇති එහෙම ඉස්කෝලේ එහෙම ඇති එහෙම පුටු උඩ අපිට අමතකුණා කියපන් ඒක ලොක් කරන්න දැන් මෙහෙම වාඩිච්ච එක මෙහෙම පස්සට මෙහෙම යනවා වැටෙන්නේ නෑ හාමුදුරුවා කළා මෙහෙම වාඩි වුණා වාඩිච්ච එක හාමුදුරුවෝ හේතුනකොට මෙහෙම පස්සට ගියා හාමුදුරුවන් කකුල් දැත් මෙහෙම ඉස්සුණා කවර මරන්න හදනවද මහත්තයෝ කියලා ඇහුවා හාමුදුරුවන්ගේ දහම කැලි මරන්න හදනවද මහත්තයෝ කියලා ඇහුවා ඒපම මේ ඉතින් ඒ වගේ මතකෙකුත් තියෙනවා ඉතින් පොඩි කාලේ වෙච්ච දේවල් ළමයි ඉතින් අපි මොනා කරන්නද දැන් තේරෙන්නේ නැහැ නේ දැන් තමයි තේරෙන්නේ යදින බරපතලකම අයියෝ මරන්න හදනවද මහත්තයෝ කියලා ඇහුවා මේ ඔහොම මතකක් තියෙනවා ඉතින් හරි අපි යන් පාඩමට රයිට් දැන් ඔන්න මේ ජාතක කතා මොනස්ස කරන්නේ පව හාමුදුරු ඉතින් මම වැඩි හොඳටනේ කරගෙන පුටුවක් තිබ්බේ මම මොකක් කරන්නද අයියෝ අපි කරලා තියෙන වැඩද රයිට් කුරුණෑගල යුගය ඔන්න දැන් ජාතක කතා ආකෘතියට ආවා කුරුණෑගල යුගයේ දැන් ඔන්න ඔයගලන්ට තේරෙන්නේ නැති දැන් අපි පොඩ්ඩක් ආයි විහිළු කතා පැත්තකින් ඉඳලා සීරියස් එක හිතුවොත් එහෙම දැන් බලන්න ඒ තිබ්බ නෝට් එක. ඒ නෝට් එක සම්පූර්ණ ලොකු නෝට් එකක් සතරකන් මන්ත්‍රණය ගැන. අපිට ඉගෙන ගන්න තියෙන ලොකු නෝට් එකක් ඒක. ඔන්න ජාතක කතා ආකෘතිය. කුරුණෑගල යුගයේ කතෘ සංසදයක් විසින් රචනා කරන ලද්දක් වශයෙන් සැලකෙන ජාතක කතා පොතට ආශ්‍රය වූ මුල් සාහිත්‍ය කෘතිය වන පාලි ජාතකට්ට කතා වස්තුවල ඇති ආකෘතියේ පහත සඳහන් අංග දැකිය හැකිය. ඔව් ජාතකට්ට කතා වස්තුවල තියෙන ආකෘතිය තියෙනවා මේ මෙන්න මෙහෙම අංග ටිකක්. ඒ තමයි පච්චුප්පන්න වත්තු, අතීත වත්තු, ජාතක කතා, වෛයාකරණ, ධර්මාවවාද, සමුදාය. එතකොට මෙන්න මේ අංග ටික තියෙන්නේ මොනවද? පාලි ජාතකට්ට කතා වස්තුවල. දැන් මං විභාගෙදී අහන්න පුළුවන්. නායන ලක්ෂිත පුතා වීඩියෝ එක ඔන් වෙලා. රයිට්. එතකොට මෙන්න මේ කොටස් ටික තියෙනවා මොකේද? ජාතකට්ට කතාවල. හරි එතකොට මම විභාග පේපර් එකකදී මේවා අහන්න ඉඩ තියෙනවා. එහෙනම් දැන් මේවා ඉතින් අද හෙටම කටපාඩම් කරගන්න හයිලයිට් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. යතෝක්ත ජාතක කතා ආකෘතිය 550 ජාතකයේ යෙදෙන ආකාරය දේවධර්ම ජාතකය ඇසුරින් විමසා බලමු. දැන් ඔන්න දේවධර්ම ජාතකය මම නිකන් අරගෙන විස්තර කරලා දිනවා මෙන්න මෙහෙම. පච්චුප්පන්න වත්තු කියන්නේ වර්තමාන කතාව. ජාතක කතාවේ ඇති වර්තමාන කතාව වැඩි කාල පරාසයක් පුරා දිවයයි. ඒ බුදුන් වහන්සේ වැඩ සිටි යුගයේ එකක් ලෙස සලකා ඉදිරිපත් කරේ. දැන් මේක උදාහරණ කියවන්න නැති වෙනකොට මම මේක කියලා දෙන්නම් වෙනවා. අතීත කතාව. අතීත කතාවට අදාළ චරිත, සිද්ධි, අවස්ථා ආදී දැක්වීම අතීත වත්තු වලින් සිදුවේ. දේවධර්ම ජාතකයේ අතීත කතාව ආරම්භ වන්නේ මෙසේය. යටකේ දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ජනරංජනයෙකුට රාජ්‍ය කරන්නාහුය. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. වර්තමාන කතාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රෑ පන්ති නම් පට්ට thank you. දැන් මේ වර්තමාන කතාව කියලා කියන්නේ බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ. බුදුන් වහන්සේගේ ජීවමානාත්මයේ වැඩ සිටින කාලේ කතාවට තමයි අපි කියන්නේ මොන කතාව කියලාද?
වර්තමාන කතාව නැත්නම් පච්චුප්පන්න කතාවත්තු. පච්චුප්පන්න කතාවත්තුවෙන් ගලවලා ගන්නවා ටග්ගල ජාතකයේ අතීත කතාවත්තුවට. අතීත කතාවස්තුවට. එතකොට අතීත කතාවස්තුවේ දැන් හිතන්නකො මෙහෙම. ඔන්න දැන් අර මම කිව්ව මතකද කුස ජාතකයේදී අර බුදුන් වහන්සේ උකටලි මහණුන් කැඳවාගෙන දම් සභාවට තමන් වහන්සේ පෙර අත්භවයක කුසනම් රජකුමරුවයි පිටිය කියලා. එතකොට බුදුන් වහන්සේ ඒ ටික කියනවනේ. බුදුන් වහන්සේ ඒ ටික කියන්නේ වර්තමාන කතාව ඇතුලේ. එතනින් පස්සේ ඒ කැලේ කියලා ඉවර කරලා කුස ජාතකයට එනවනේ. කුස කියලා රජ කෙනෙක් හිටියා, එයාගේ නහය කැවුමක් වගේ ඔහොම කියලා කියනවනේ. අන්න ඒ ටික තමයි අතීත කතාව කියලා කියන්නේ. පැහැදිලිද? right. දැන් යනවා අපි එතනින් එහාට. මේ කොටසින් අපි අද නතර කරමු. ජාතක කතා. කතා පුවතට අදාළ වන්නා වූ ධර්ම කරුණු සංක්ෂිප්ත කරන ලද කොටසක් ලෙස ඉදිරිපත් කිරීම ජාතක කතා මගින් සිදු කර ඇත. වෛයාකරණ කියලා කියන්නේ ගාථාවල අදහස් සහ වචන විස්තරය. බොහෝ විට පාලි කතා අවසානයේ මෙම ජාතක කතාවල හා වචනවල විස්තර දක්වලා තියෙනවා. ඔව් හැම කතාවකම තියෙනවා. ධර්මාවවාදය කතාවේ උපදේශ. මොකටද මේ ජාතක කතාව කියන්නේ කියන එක. දේවධර්ම ජාතකයෙහි ධර්මාවාදය ගෙනහැර දක්වන්නේ මෙලෙසය. මේ මහින්සාස කුමරු යක්ෂයාට අවවාද කරන අයුරින් දක්වා ඇත. ඉතින් ඒක කැමති නම් කියවන්න, නැත්නම් නිකන් ඉන්න ධර්මාවාදය කියන්නේ මොකක්ද කියලා පෙන්눔 කරන්නේ මම උඹ දාලා තියෙනවා. සමෝදානය කියලා කියන්නේ අතීත කතාවයි වර්තමාන කතාවේ සිද්ධි සහ චරිත ගලපනවා. මෙන්න කලින් ආත්මෙ මෙන්න මෙයා තමයි අද දේවදත්ත හාමුදුරුවෝ. කලින් ආත්මෙ කුමාරිකාව තමයි දැන් යශෝදරා දේවිය. කලින් ආත්මෙ හවලා තමයි මේ ආත්මෙ මෙන්න මෙයා. එහෙම කියලා අර අතීත කතාව වර්තමාන කතාව කියන එක මොකක් කරනවද? එක තලයකට ගේනවා. ඒකට තමයි අපි කියන්නේ මොකක් කරනවා කියලාද? සම්මෝදානය කරනවා කියලා. හරිනේ. right. එතිනින් පස්සේ අපිට කතා කරන්න තියෙන උම්මග්ග ජාතකයේ හැඳින්වීම ගැන අපි ඒක ලබන සතියේ කරනවා. මේ වගේ රෑ ක්ලාස් දාමුකෝ සර් තව. ඔව් රිවිෂන් එක දිගටම යන්නේ රෑ ක්ලාස් එකක් විදියට තමයි. right. එහෙනම් මම පටිගත කිරීම දරට අවසන් කරගන්නවා. ඉන්න දරුවොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ හින්දා. right. දැන්